right. අපි සාකච්ඡා කළා එදා SQ7 වල ප්‍රශ්න 50ක් අද 51 ඉඳලා සාකච්ඡා කිරීම කරනවා. ප්‍රශ්න අංක 51. පහත දැක්වෙන්නේ සමච්ඡේද ලක්ෂ ප්‍රස්ථාරයකේ මේ ප්‍රස්ථාරයේ තියෙන මේ ඉංග්‍රීසි අක්ෂර වලින් කියන්නේ මොනවද? ඒ වලින් කියත හැකි මුළු ආදායම. B වලින් කියත හැකි මුළු පිරිවැය. C වලින් ස්ථාවර පිරිවැය. D පැත්ත අලාභ පැත්තනේ. E වලින් break even point එකනේ සමච්ඡේද ලක්ෂය ඒකක වලින් ගත හැකි. අපේක්ෂිත විකුණුම් මේකකයි E අතර වෙනසට කියන්නේ ආරක්ෂකාන්තිකයේ ඒකක වලින්. ආරක්ෂකාන්තිකයේ ඒකක වලින්. ප්‍රශ්න අංක 52. මේ තොරතුරු ටික දාලා ඔයාගෙන් අහන මොකද්ද? අදාළ සමච්ඡේද ලක්ෂය වන්නේ ඒකක වලින් හොයලා දෙමු. right. අපිට තියෙනව නේද මුළු දායකයේ දීලා ලක්ෂ 25ක්. නිපදවන ඒකක ගණනක් දීලා තියෙනව නේද? 50000ක්. උතර ඒකක දායකය හොයාගන්න පුළුවන් නේ අපිට. මෙන්න ඒකක දායකය. ලක්ෂ 25 මම බිඳුනක් හිටියල යන්නද? ලක්ෂ 25 බෙදන්න 50න්. ඒකක දායකයේ රුපියල් 50යි. ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන්ද ස්ථාවර පිරිවැය? පුළුවන්. ස්ථාවර පිරිවැය හොයතේ කොහමද? මුළු දායකය ගන්න 2500යි. මේකෙන් අඩු කරන්න ලාභය මුළු දායකය ඇතුලේ ලාභය අඩු කරමු. ලාභය 500ක් අඩු කරමු. මෙන්න මේකෙන් මේක අඩු කරාම එන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැය ෆික්ස් කොස්ට් එක එනවා 2000යි. 2000. දැන් අපි ළඟ තියෙනවානේ ස්ථාවර පිරිවැය 2000ක් තියෙනවා. ඒකක දායකය 50ක් තියෙනවා. එන දැන් අපිට හොයත හැකි බ්‍රේක් ඉවන් පොයින්ට් එක සමානයි 2000 බෙදන්න 50න් 40යි. බිඳුනක් ඉර කරපු නිසා 40යි 40000යි. පිළිතුරු අංකය 4. ආපහු බලන්න ප්‍රශ්න අංක 53. ප්‍රශ්න අංක 53. අනිකුත් සාධක ස්ථාවරව පවතින නිසා පහත වැරදි නිසා ළමයි වැරදි නිසා තොග පිරිවැටුම් අනුපාතය හා දලලාභ අනුපාතයේ වැඩි වේද අඩු වේද වෙනස් නොවේද? right. අනුපාත දෙකක් වෙනස් වෙන ආකාරය අහන්නේ. තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය. ඒක හොයන්නේ කොහමද? විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගෙන්. අනිත් එක දලලාභ අනුපාතය. දලලාභ අනුපාතය. ඒක හොයන්නේ කොහමද? දලලාභය බෙදනවා විකුණුම් වලින්. වැඩි කරනවා 100ෙන්. 1. 50000ක ආපසු යවුම් පොත් වලින් මග හැරිලා. ආපසු යවුම් මග හැරුණාම මෙන්න මේ ඉරෙන් උඩට එන විකුණුම් පිරිවැය වැඩි වෙනව නේද? ආපසු යවුම් ලියුණා නම් විකුණුම් පිරිවැය අඩු වෙනව නේද? විකුණුම් පිරිවැය වෙන තැනින් ආපසු යවුම් අඩු කරනව නේද? අඩු කළේ නැහැ වැඩි වෙලා. එන අඩු වෙලා නැත්තේ කියන්නේ වැඩි වෙලා. එතකොට විකුණුම් පිරිවැය වැඩි වෙච්ච නිසා තොග පිරිවැටුම් අනුපාතය වැඩි වෙනවා. හරිනේ ඒක? විකුණුම් පිරිවැය වැඩි වෙන කියන්නේ දලලාභය අඩු වෙනවා. දලලාභය අඩු වෙනකොට දලලාභ අනුපාතයත් අඩු වෙනවා. ඒක හරි? දලලාභ අනුපාතයත් අඩු වෙනවා පළවෙනි එක නිසා. මේකත් වැඩි වෙනවා මේක අඩු වෙනවා පළවෙනි එක නිසා. දෙවෙනි එක 2020 අප්‍රේල් මාස ලබා දිය යුතු රුපියල් ලක්ෂයක ඇනවුමකින් ලද අත්තිකාරම් විකුණුම් ලෙස හඳුනාගෙන රුපියල් ලක්ෂයක අත්තිකාරම් ලැබුණාම විකුණුම් ලෙස හඳුනාගත්තේ කියන්නේ විකුණුම් පිරිවැයට බලපාන්නේ සාමාන්‍ය තොගයට බලපාන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ no change. වෙනස් වෙන්නේ නැහැ. වෙනසක් වෙලා නැහැ.
ඊට පස්සේ දලලාභ අනුපාතය right දලලාභ අනුපාතයට මොකද වෙන්නේ කියලා බලමු right විකුණුමක් වැඩිපුර හඳුනගෙන ඔයාට ඔක අමාරු නම් මෙහෙම කරන්න right නිකන් කල්පනා කරන්නේ නැතුව මෙහෙම කරා නම් හරි විකුණුම අපි හිතමු 2000යි කියලා විකුණුම් පිරිවැය අපි හිතමු 1500යි කියලා. ඒතර දල ලාභය 500නේ. දැන් දල ලාභ අනුපාතය හොයතෑගිනේ 500 බෙදීම 2000 වැඩි කිරීම 100 125නේ දැන්ට ඔහොම තියෙනකොට. අර විකුණුම් අත්තිකාරම් 100 එකතු කරලා බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් විකුණුම් වලට අත්තිකාරම් 100 එකතු කරමු. මේක වෙනස් වෙන්නේ නැහැ. මේක වැඩි වෙනවා 2100යි. එතකොට මේක වෙනස් වෙන්නේ 1500යි. දැන් දලලාභය මොකද වෙන්නේ 600යි. දලලාභය වැඩි වුණා. නේද? එහෙනම් දලලාභය වැඩි වෙනවා විකුණුම් ඉරෙන් යට ගානත් වැඩි වෙලා 2100යි වැඩි කිරීම 100. එතකොට මේම සුළු කරලා බලන්න ඊට වඩා වැඩි උත්තරයක් එයි 128ක් වගේ එවි. මේ බලන්න. විකුණුම් අත්තිකාරම් විකුණුම් ලෙස සටහන් කරපු එක නිසා මොකද වෙලා තියෙන්නේ? දලලාභය වැඩි වෙලා. දලලාභ අනුපාතය වැඩි වෙලා. අනුපාතය වැඩි වෙලා. දලලාභයත් වැඩි වෙලා. එතකොට අනුපාතයත් වැඩි වෙනවා. එහෙනම් වැඩි වේ. ප්‍රශ්න අංක 54. පිරිවැයලාභ විශ්ලේෂණය අනුව පහත හිස්තැන් වල අඩු වේ වැඩි වේ ලියන්න. ස්ථාවර පිරිවැය වැඩි වෙනකොට මතක් කරන්න ස්ථාවර පිරිවැය වැඩි වෙනකොට සමච්ඡේද ලක්ෂය වැඩි වෙනවා. එතකොට ආරක්ෂිකාන්තිකය සමච්ඡේද ලක්ෂය වැඩි වෙනකොට ආරක්ෂිකාන්තිකය ක්‍රමයෙන් අඩු වේගෙන යනවා. අඩු වෙනවා. විකුණුම් මිල අඩු වෙන විට විකුණුම් මිල අඩු වෙනකොට බැරි නම් මේක හදන්න පොඩි ඉලක්කම් දෙකක් දාලා බලන්න. right සමච්ඡේද ලක්ෂය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම ආරක්ෂිකාන්තිකය අඩු වෙනවා. ප්‍රශ්න අංක 55. යන්ත්‍රයක් ගන්නවලු මේකේ පිළිගෙවුම් කාලේ ඉල්ලනවනේ. යන්ත්‍රයක් ගන්නව පිළිගෙවුම් කාලේ ඉල්ලනවා. යන්ත්‍රයක් ගන්නකොට දරන වියදම් මොනවද? 300 ගැනුම් මිල සවි කිරීමට 100 ආරම්භ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයේ 100. එහෙනම් යන්ත්‍රය ගන්නකොට මට දරන්න වෙනවා පිටතට මුදල් ගලා යාමක් රුපියල් 100යි 300යි 100යි 500ක් ගෙවන්න වෙනවා. මේ 500 කවර් කරන්න මට කොච්චර කාලයක් බලන් ඉන්න වෙනවද? මෙයාගේ කොහමද මුදල් ප්‍රවාහයන් තියෙන්නේ? මුල් වසර 3 රුපියල් 100 ගාන එනවා. එහෙනම් මුල් වසර 3 රුපියල් 100 ගාන ගනිමු. 100යි 100යි 100යි. සිව්වන වසරේ 150ක් එනවා. මේ අවුරුද්දේ 150ක් එනවා. ඊළඟ අවුරුද්දේ 200ක් එනවා. 200ක් එනවා. හැබැයි 200ට අමතරව සාමාන්‍යයෙන් අර ආරම්භක කාරක ප්‍රාග්ධනයේ අන්තිම අවුරුද්දේ කවර වෙනවා කියලා අපි හිතනව නේද නිතරම. එහෙනම් මේකට තව 100කුත් ඇඩ් වෙනවා. එතකොට එතන 300ක් එනවා. ඇයි මුලින් දාන කාරක ප්‍රාග්ධනයේ අන්තිම අවුරුද්දේදී අපිට කවර් කරගන්න පුළුවන් කියලානේ අපි උපකල්පනය කරන්නේ. එහෙනම් දැන් බලමු 500 කවර වෙන්නේ කොහමද? මේ 4න් කවර් වෙනවා 450ක්. එතකොට වසර 4කින් 450ක් කවර් වෙනවා. තව 50යි ඕන. ඒ 50 මේ අවුරුද්දෙන් කවර් කරගනිමු. 50 බෙදීම 300 වැඩි කිරීම 12. 50 බෙදීම 300 වැඩි කිරීම 12 මාස 2කින් කවර් වෙනවා. වසර 4යි මාස 2යි පිළිතුරු අංකය 4. තොරතුරු ටිකක් දීලා පොලි ආවරණ අනුපාතය ඉල්ලනවා ලාභාංශ ගෙවීමේ අනුපාතය ඉල්ලනවා. පොලි ආවරණ අනුපාතය ඉල්ලනවා ලාභාංශ ගෙවීමේ අනුපාතය ඉල්ලනවා. ඒකේ පොඩි ප්‍රින්ටිං මිස්ටේක් එකක් තියෙනවා නේද? ගැනුම් වියදම් නෙමෙයි එන්න ඕන මෙහෙයුම් වියදම් කියලා එන්න ඕන ළමයි. ගැනුම් වියදම් එන්න බෑ එතන මෙහෙයුම් වියදම් කියලා එන්න ඕන ප්‍රින්ටිං මිස්ටේක් එකක් තියෙනවා. හරි. අපිට පුළුවන් මේ විකුණුම් වලින් 1680න් විකුණුම් පිරිවැය අඩු කරලා ගත හැකි නේද දලලාභය? විකුණුම් පිරිවැය 1120ක් අඩු කරාම අපිට ගත හැකි නේද දලලාභය 560යි. මේකට කියන්නේ දලලාභය. මේකෙන් අපිට පුළුවන් නේද මෙහෙයුම් වියදම් අඩු කරන්න?
80ක්. ඒ වගේම අපිට පුළුවන් නේද පොලි වියදම් අඩු කරන්න 16ක්. එතකොට එනවා නේද බදු පෙර සුද්ධ ලාභය. බදු පෙර සුද්ධ ලාභය එනවා නේද? ඒකින් අඩු කරතෑ නේද ආදායම් බදු 224ක්. එතකොට එනවා නේද කාලච්ඡේදයේ සුද්ධ ලාභය. කාලච්ඡේදයේ සුද්ධ ලාභය එනවා නේද? එතකොට බදු පෙර සුද්ධ ලාභය ගත හැකි 464ක්. එතකොට මේක අඩු කරාම එනවා 240ක්. දැන් මොකද්ද මගෙන් අහන්නේ? ඔය ටික සුළු කරගෙන හිටියා. පොලි ආවරණ අනුපාතය හොයන්න දන්නවනේ. පොලි ආවරණ අනුපාතය බදු හා පොලි වලට පෙර සුද්ධ ලාභය බෙදීම පොලියනේ. නැත්නම් බදු පෙර සුද්ධ ලාභය අරගෙන පොලිය එකතු කරලා පොලියෙන් බෙදුවා. ඒකට තනි නම මොකද්ද? බදු හා පොලි වලට පෙර සුද්ධ ලාභය profit before interest and tax PBIT. profit before interest and tax PBIT බෙදුවා I වලින් interest එකෙන් බෙදුවා. එහෙනම් බදු හා පොලි වලට පෙර සුද්ධ ලාභය. මේ තියෙන බදු පෙර ලාභය 464යි. ඒකට බදු වියදම එකතු කරන්න මේ පොලි වියදම එකතු කරන්න 16යි. බෙදන්න 16. එන උත්තරය වාර 30යි. පොලි ආවරණ අනුපාතය වාර වලින් හොයන්නේ වාර 30යි. ඊට පස්සේ ඉන්නවනේ ලාභාංශ ගෙවීමේ අනුපාතය. ලාභාංශ ගෙවන්න පුළුවන් හැකියාව. ලාභාංශ ගෙවීමේ අනුපාතය. ලාභාංශ ගෙවීම අනුපාතය. ඒක හොයාගත හැකි අපිට ඔක්කොම ලාභාංශ කීයක් ගෙවලා තියෙනවද? 30යි. මේක කාලච්ඡේදයේ සුද්ධ ලාභයෙන් බෙදන්න. වැඩි කරන්න 100ෙන්. 12.5ක ලාභාංශ ගෙවීමේ හැකියාවක් තියෙනවා. කියන්නේ සුද්ධ ලාභය 100 නම් 12.5ක් ලාභාංශ ගෙවන්න හැකියාවක් තිබිලා තියෙනවා. ප්‍රශ්න අංකය 57. තොරතුරු ටිකක් දීලා ණයගැතියන්ගෙන් ලද මුදල් ඉල්ලනවා. ණයගැතියන්ගෙන් ලද මුදල් ඉල්ලනෝනේ. මොනොත් තොරතුරු? මේ ණයගැති පාලන ගිණුමක් හදලා බලමු. ණයගැති පාලන ගිණුම 2019-20 වෙළඳ ලැබිය යුතු වැඩිවීම 100යි. ණයගැතියන්ගේ වැඩිවීම දීලා තියෙන්නේ. ණයගැතියන්ගේ වැඩිවීම 100ක්. එතකොට මුල උපකල්පනය කරමු. මුල අපි තුන් බිඳුවයි කියලා. අග වෙනකොට 100ක් තියෙනවා. නැත්නම් මුල 100 නම් අග වෙනකොට 200ක් තියෙනවා. මුල 500 නම් අග වෙනකොට 600ක් තියෙනවා. Tamanට කැමති උපකල්පන ඉලක්කමක් දාගන්න. ඊට පස්සේ තොග වැඩිවීම 80කුත් දීලා තියෙනවා. මුළු ණයට ගැනීමත් දීලා තියෙනවා. දලලාභ අනුපාතයේ විකුණුම් මත 120කුත් දීලා තියෙනවා. ව්‍යාපාරයේ මුළු විකුණුම් වලින් 80ක් ණයටත් දීලා තියෙනවා. ඊළඟ වෙළඳ ලැබිය යුතු මුදල් ලැබීමේදී කාරක ප්‍රාග්ධනය 10කින් අඩු වී ඇත. කාරක ප්‍රාග්ධනය කියන්නේ ජංගම වත්කම් ජංගම වගකීම් අතර වෙනසනේ. කාරක ප්‍රාග්ධනය අඩු වෙන්නේ ළමයි දුන් වට්ටමක් නිසා. ණයගැතියන්ට සල්ලි ගෙවනකොට දුන් වට්ටමක් නිසා ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරන උත්තරය අඩු වෙනවා. right. දැන් මේක හදන්න නම් තව ණයගැතියන්ගෙන් ලද මුදල් ඕන. අනිත් එක ණයට විකුණුම් ටික ඕන නේද? මේ තොරතුරු හොයාගන්න කොහමද? දලලාභ අනුපාතය දීලා තියෙනවනේ. එහෙනම් අපිට පුළුවන් මේ ගානේ විකුණුම් පිරිවැය හොයාගන්න. විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්නේ. මුල තොගය 80කින් වැඩි වෙලානේ. 80කින් වැඩි මේ තොගය 80කින් වැඩි වෙලා. ඒතර මුල තොගය අපි උපකල්පනය කරමු 100යි කියලා. බොරු ඉලක්කමක්. ධන ගැනුම් 500යි. ඍණ අගතොගය. අගතොගය 80කින් වැඩි කරලා ගනිමු. 180යි. තමන්ට කැමති ඉලක්කමක් උපකල්පනය කරාට අගතොගය අනිවාර්යෙන් 80කින් වැඩි කරන්න. right. එතකොට එනවා විකුණුම් පිරිවැය මේ ටික සුළු කරාම 420යි. දැන් අපේ අතේ තියෙනවානේ ලාභ අනුපාතය.
දල ලාභ අනුපාතයේ විකුණුම් මිලට 120යි. විකුණුම් මිල 100 නම් 20ක් ලාභ කියන්නේ පිරිවැය 80ක්. එහෙනම් මේක 100ෙන් බෙදලා 80ෙන් වැඩි කරන්න. එතකොට එනවා 520ක්. 525ක් එනවා. ඊට පස්සේ යටින් කියනවා නේද? මුළු විකුණුම් වලින් 80යි ණයට විකුණුම් කියලා. එහෙනම් මේකෙනුත් 80ක්. බලන්න. 525 නුත් 80ක් බලන්න. එතන එන උත්තරය 420යි. එහෙනම් ණයට විකුණුම් 420ක් තියෙනවා. එහෙනම් මෙතනට ගෙනියන්න ඕන 420ක ණයට විකුණුම්. එතන 420යි 420යි මේක අඩු වුණාම එනවා 310ක්. නායකයන්ගෙන් ලද මුදල් නේද අහන්නේ? 3,10,000යි. ප්‍රශ්නාංක 58 2020 3:31 දිනට සමාගමේ වත්කම් පිරිවැටුම් අනුපාතය වාර 3ක් විය. අනිකුත් සාධක ස්ථාවරව තිබියදී මෙම අනුපාතය වැඩිවීමට බලපාන ගනුදෙනුව කුමක්ද? right. නායක වත්කම් පිරිවැටුම් අනුපාතය වාර 3යි. වත්කම් පිරිවැටුම් අනුපාතය හොයන්නේ. වත්කම් පිරිවැටුම් අනුපාතය විකුණුම් බෙදන්න මුළු වත්කම් වලින්. හරිනේ? විකුණුම් බෙදන්න මුළු වත්කම් වලින්. එක මේක ඔයාට අමාරු නම් මෙහෙම කරන්න. විකුණුම් වලට බොරු තුන පිරිවැටුම් අනුපාතයේ 3ක් වෙන විදිහට විකුණුම් වලට Tamanට කැමති ඉලක්කමක් දාගන්න. උදාහරණයක් 300යි මුළු වත්කම් 100යි. හරිනේ? පිරිවැටුම් අනුපාතයේ 3ක් වෙනවනේ එතකොට. දැන් මෙයා කියන කතාව අනුව ඉලක්කම් ආදේශ කරලා බලන්න. 60ක තොග 100ට ණයට විකුණුවා. මම එකක් දෙකක් දාලා පෙන්නන්නම්. 60ක තොග 100කට ණයට විකුණුවා. 60ක තොග විකුණනකොට 100කට විකුණනකොට විකුණුම් වැඩි වෙනව නේද 100කින්? දැන් ඉරිංගට 3100ක් වුණා. 60ක තොග විකුණනකොට මුළු වත්කම් මොකද වෙන්නේ? 60ක් අඩු වෙලා 100ක් වැඩි වෙනව නේද? 60ක් අඩු වෙලා 100ක් වැඩි වෙනව නේද? අන්න එහෙම ඉලක්කම් දාලා බලන්න මේ අනුපාතයට මොකද වෙන්නේ කියලා. ඔය හැම එකම ඒ කරුණ දාලා බලන්න. හරිද? මම ඔක්කොම දාලා යන්නේ නැහැ. හරිද? ආයි කියන්නද මම මේක දාන හැටි? 60ක තොග 100කට විකුණනකොට විකුණුම් නිසා 100ක් වැඩි වෙනවා. 60ක තොග අඩු වෙලා මුදලට විකුණනවා නම් මුදල් වැඩි වෙනවා. ණයට විකුණනවා නම් ණය ගැතිය වැඩි වෙනවා. අපිට කමක් නැහැනේ කොහොම විකුණුවත් ණයට තමයි විකුණලා තියෙන ණය ගැතිය තමයි වැඩි වෙන්නේ. ඒතර ඉරෙන් යට ගානත් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. දැන් මේක සුළු කරලා බලන්න ඔයාට ලැබෙන උත්තරය 3ට වඩා වැඩිද අඩුයිද කියලා. අන්න එහෙම දැම්මාම වැඩිවීමට බලපාන හේතුවක් නේද අහන්නේ. හැබැයි මෙතන තියෙන කරුණු පහම දාලා බලන්න ඔක්කොම කරුණු අඩුවීමට හේතුවක්. මෙතන තියෙන කරුණු පහම අඩු වෙන හේතුවක්. වැඩි වෙන හේතුවක් නෑ මෙතන. හරිද? right. මෙතන මිස්ටේක් එක වෙලා කියලා කිව්වා. කරුණු අංක 4 500ක මෝටර රථයක් 600කට ණයට විකිණීමනේ තියෙන්නේ. එතන එන්න ඕන 700ක මෝටර රථයක් 600කට ණයට විකිණීම. 700ක මෝටර රථයක් 600කට ණයට විකිණීම. අන්න ඒ කරුණේදී හදලා ගන්න එක. හරිද? හතරවෙනි උත්තරය තමයි හරියන්න ඕන. කරුණ වෙනස් කළා තමයි උත්තරේ ගන්න වෙන්නේ. කරුණ අංක 4. මේ වගේම ඔයාට අමාරු නම් මං කියන ලේසිම ක්‍රමය කරන්න. මේ අනුපාතයේ සූත්‍රය ලියලා එයා කියන ඉලක්කමට සෙට් වෙන ඉලක්කම් දෙකක් දාගන්න. දාගෙන අර කරුණු මේකට ආදේශ කරන්න. එක පැත්තකට ආදේශ කරන්නේ නැහැ. හරියට හොඳට කරුණ දිහා බලලා මේකට ආදේශ කරන්න. ආදේශ කළා මොකද්ද කරන්නේ ළමයි? ඔයාට ආපු උත්තරයට වඩා දැන් එන උත්තරේ වැඩිද අඩුයිද බලන්න. තියෙන විදිහට නම් ඔක්කොම අඩු වෙන හේතු තමයි එන්නේ. ඔක්කොම ටික අඩු වෙන හේතු. හරිද? මෙතන කරුණක් වැරදි. හතරවෙනි කරුණේ එන්න ඕන 700ක මෝටර රථයක් 600කට ණයට විකිණීම. 59 මුළු පොදු කාර්ය පිරිවැය කීයද? ඒක නම් ලේසි. පොදු කාර්ය පිරිවැය දෙකක් තියෙනවනේ. මුළු පොදු කාර්ය පිරිවැය දෙකක් තියෙනවා. විචල්‍ය ස්ථාවරයි දෙක එකතුව 1,60,000. පොදු කාර්ය දෙකක් තියෙනවනේ. ඒ දෙක එකතුව ඒකක මුළු පිරිවැය. අමුද්‍රව්‍ය රුපියල් 30ක් යනවා. ඒකකයකට ඍජු ශ්‍රමය 50ක් කියන්නේ ශ්‍රම පැයකට. පල්ලෙහාන් කියන පැය දෙකයි. ඒක රුපියල් 100ක් යනවා.
ශ්‍රම පැයකට 50යි පැය 2යි භාණ්ඩයක් හදන්න. ඊළඟ විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය ලක්ෂයක් යනවා ඒකක 5000කට. එහෙනම් එක ඒකකයකට කීයද? ලක්ෂය බෙදන්න 5000න් රුපියල් 20යි. ස්ථාවර පොදු කාර්ය ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය රුපියල් 60000ක් යනවා. මේ 60000 බෙදන්න ඕන මොකකින්ද? ස්ථාවර නම් බෙදන්න ඕන මොකකින්ද? සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවෙන්. right normal capacity එකකින් තමයි බෙදන්න ඕන. නමුත් normal capacity එක දීලා නැහැ. normal capacity එක දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම normal එකයි සත්‍ය ගානයි සමානයි කියලා උපකල්පනය කරන්න. ස්ථාවර පොදු කාර්ය පිරිවැය ඒකකයක් ඇතුළට දානකොට සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවය මත යැපෙන්න වෙනවා. සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවය මත යැපෙන්න වෙනවා. නමුත් සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවයක් දීලා නැත්නම් සත්‍ය නිෂ්පාදන ධාරිතාවයයි සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවයයි සමාන කරන්න. හරිද? එතකොට 5000න් බෙදන්න. එතකොට රුපියල් 12යි. එතකොට මුළු එකතුව 162යි. ඒකකයකට 162යි. ප්‍රශ්නාංක 60. අනිකුත් සාධක ස්ථාවරව පවතිබියදී පහත සාධක වලින් කුමක් සාධකයක් පිළිගෙවුම් කාලය අඩු වීමට බලපායිද? පිළිගෙවුම් කාලය අඩු වෙන හේතුවක්. මූලික ආයෝජනය පහළ ගියොත් මූලික ඉන්වෙස්ට්මන්ට් එක පහළ ගියොත් ඉක්මනට ඒක කවර් වෙනවනේ. එහෙනම් පිළිගෙවුම් කාලය අඩුයි. සුන්බුන්නගේ අඩු වුණාට නැහැනේ පිළිගෙවුම් කාලයට බලපාන්නේ නැහැ නේද සුන්බුන්නගේ. ඊට පස්සේ මුදල් ගලායෙන් වැඩි වුණොත් ඔව් මුදල් ඉක්මනට ගලා එනවා නම් කාලය අඩු වෙනවනේ. කාලය අඩු වෙනවා. වට්ටම් සාධකයේ ගලපන්නේ NPV වලටනේ පිළිගෙවුම් කාලයට වැඩක් නැහැනේ. එහෙනම් A සහ C පිළිතුරු අංකය 2. 61 භාණ්ඩයක් නිෂ්පාදනය කරනවලු වර්තමාන අලවිය 1250යිලු. එතකොට රුපියල් ලක්ෂයක ලාභයක් ලැබෙනවලු. ස්ථාවර පිරිවැය ලක්ෂ 4ලු. ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 25ලු. සමච්ඡේද ලක්ෂය හා ආරක්ෂකාන්තිකය සොයන්නලු. පුළුවන් නේ? අපි විකුණුම් ඍණ විචල්්‍ය පිරිවැය එතකොට එන්නේ දායකය. ඊට පස්සේ මේකෙන් ස්ථාවර පිරිවැය අඩු කරන්න. එතකොට එන්නේ ලාභය. ඔය කතාව මතකද? විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු කරාම දායකය, දායකෙන් ස්ථාවර පිරිවැය අඩු කරාම එන්නේ මොකද්ද? ලාභය. අපිට දීලා තියෙනවා 1250ක් නිෂ්පාදනය කරනකොට 1250ක් නිපදවනකොට ලාභය ලක්ෂයයි. මෙතන උත්තරය ලක්ෂයයි. හරිද? ස්ථාවර පිරිවැය ලක්ෂ 4යි. මෙතන උත්තරය ලක්ෂ 4යි. ඒකත් හරිද? ඒකකයක විචල්්‍ය 25යි. ඒකකයක මෙන්න මෙතන ඒකකයක ගත්තොත් විචල්්‍ය 25යි. මෙතන උත්තරේ. right. දැන් අපිට පුළුවන් නේද යන්න? මෙතන ඉඳලා යට ඉඳලා උඩට ගියොත් මෙහා හම්බ වෙනව නේද? ලක්ෂ 4ක් අඩු වෙනකොට ලක්ෂයක් එන්න මෙතන ලක්ෂ 5ක් නේද? ලක්ෂ 5ක් වෙන්න ඕනේ නේද? හරිනේ? එතන ලක්ෂ 5ක් එන්න ඕනේ. මේ ලක්ෂ 5 එනකොට අපිට පුළුවන් නේද ඒකකයක දායකය ගන්න? ලක්ෂ 5 එනකොට ඒකක දායක ගන්න මොකද කරන්නේ? මේක 1250න් බෙදුවනම් හරිය නේද ලක්ෂ 5. එතකොට එතනට එනවා 400ක්. එහෙනම් ඒකකයක දායකය 400යි. ඒකකයක දායකය 400ක් එන්න නම් ඒකක විචල්්‍ය පිරිවැය අපි 25ක් අඩු කරලා තියෙන්නේ නේ. එහෙනම් උඩින් තියෙන ඕන උත්තරේ කීයද විකුණුම්? 425ක් නේද? 425ක් නේ තියෙන්න ඕන. right. දැන් මෙතන තියෙන ඒකක 1250ක විචල්්‍ය පිරිවැය ගන්න පුළුවන් නේද? 1250ක විචල්්‍ය පිරිවැය. ඔව් 25 වැඩි කරා නම් හරිය නේද 1250න්? එතකොට මෙතන ගාන ගතය නේද 31250ක් විචල්්‍ය පිරිවැය අඩු වෙලා තියෙනවා.
හරිද? එතකොට මේකේ ඉන්නේ උඩින් තියෙන ඉලක්කමෙන් මේක අඩු වෙලා නේද? එහෙනම් උඩින් තියෙන ඉලක්කම කීයද? 531යි 250ක් නේ. අන්න ෆිල් කරගත්තා ওই ටික. දැන් මගෙන් අහන ප්‍රශ්න වල උත්තර දෙයිතෑගෙන එක බ්‍රේක් ඉවන් පොයින්ට් එකේ එකක ගාන ලක්ෂ 4 බෙදන්න ස්ථාවර පිරිවැය බෙදන්න ඒකකයක දායකය 400න් එතකොට ලැබෙන උත්තරය 1000යි බ්‍රේක් ඉවන් පොයින්ට් එක ඒකක. ආවද උත්තරේ? ආරක්ෂක ආන්තිකය අපි නිෂ්පාදනය කරලා විකුණනවා 1250ක්. බ්‍රේක් ඉවන් පොයින්ට් එකේ තියෙන්නේ 1000යි. වැඩි කිරීම ඒකකයක විකුණුම් මිල 425යි. රයිට්. එතකොට එන උත්තරය 106යි 250යි. ප්‍රශ්නාංකය 62. තනි ව්‍යාපාරයක මේව මොන ක්‍රියාකාරකම්ද? මුදල් ගැනිලි අයිතිකාරයත් එක්ක වෙච්ච ගනුදෙනු වන්නේද මූල්‍ය? ණය පොලී ගෙවීම මෙහෙයුම්. කල්බදු වත්කමේ මූලික තැන්පතු ගෙවීම ඩවුන් පේමන්ට් එක ගෙවනකොට ආයෝජන. උපචිත විදුලිය සඳහා ගෙවීම මෙහෙයුම්. 3. තොරතුරු ටිකක් දීලා ණයගැති පිරිවැටුම් අනුපාතය කීයද? වර්ෂයේ දින 304ක් වැඩ කරයි නම් දින කීයකට වතාවක් ණයගැතියන් මුදල් ගෙවයිද? රයිට්. හදමු බලන්න. ණයගැති පිරිවැටුම් අනුපාතය හොයන්න ණයට විකුණුම් සාමාන්‍ය ණයගැතියන්ගෙන් බෙදන්න ඕනේ නේද? ණයගැති පිරිවැටුම් අනුපාතය සමානයි ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැතියෝ. ණයට විකුණුම් ගහන්නේ නැහැ. සාමාන්‍ය ණයගැතියෝ නම් ගත හැකි නේද? මුල ණයගැතියෝ අග ණයගැතියෝ එකතු කරලා දෙකට බෙදන්න. 3600 ධන 4400 බෙදීම 2. එතකොට එනවා 4000ක්. එකතු 8000යි දෙකට බෙදුවාම 4000යි. ණයට විකුණුම් නැහැ. ණයගැති ගිණුමක් ඇන්දොත් විකුණුම් ගත හැකි මේ. ණයගැති පාලන ගිණුමක් ඇඳලා බලමු. ණයගැතියන්ගේ මුල ශේෂය 3600යි. අග ශේෂය 4400යි. ණයගැතියන්ගේ ලද මුදල් බැරට 54000යි. දුන් මට්ටම් තියෙනවනේ අඩු වෙලා තියෙන්නේ දුන් මට්ටම්. මේකෙන් අඩු වෙලා ඉවරයි. එතකොට මේ උත්තරය සමාන වෙන්නේ කීයටද? 90කට. 90 ඉඳන් 10ක් බලන්න. 6000යි. එච්චර දැන් ණයට විකුණුම් ගත හැකි. 64යි 400යි 64යි 400යි විකුණුම් එනවා 60යි 800ක්. විකුණුම් වෙනවා 60යි 800ක්. ණයට විකුණුම් ටික. එහෙනම් 60යි 800 බෙදන්න 4000න් එතන ණයගැති පිරිවැටුම් අනුපාතය එනවා 15.2 වාර. ඊළඟ ණයගැතියන්ගෙන් මුදල් එකතු කිරීමේ දින ගණන නේද? දින ගණන. ඔක්කොම අවුරුද්දට තියෙන දින ගණන 304යි. ණයගැති පිරිවැටුම් අනුපාතය 15.2න් බෙදන්න. දින 20යි. නැත්තම් මේක තව ක්‍රමයකට හත්යයි කොහමද? මේ උඩ සූත්‍රයේ උඩ යට මාරු කරන්න. 4000 උඩට ලියන්න. 60යි 800යි යටට ලියන්න. වැඩි කරන්න දින 304. ওই ක්‍රම දෙකෙන් ඕනම එකක්. දින ගණන බෙදුවා ණයගැති පිරිවැටුම් අනුපාතයෙන්. එක්කෝ ණයගැති පිරිවැටුම් අනුපාතයේ සූත්‍රයේ උඩ යට මාරු කළා දින ගාණින් වැඩි කළා. ওই දෙකෙන් ඕනම එකක්. 64 සමාගමක් යන්ත්‍ර දෙකක් ගන්නවලු පිළිගෙවුම් කාල දෙකක් දීලා තියෙනවා. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය දීලා තියෙනවා. ශුද්ධ වර්තමානාගය දීලා තියෙනවා. ඉහත තොරතුරු මත තරුෂි සමාගම තෝරාගත යුත්තේ කුමන යන්ත්‍රයේද? රයිට්. මට නම් යෝජනා කරන්න වෙන්නේ යන්ත්‍රාංක 1 ගන්න එක වඩා යෝග්‍යයි. යන්ත්‍රාංක 1.
මෙම යන්ත්‍රයේ තෝරා ගැනීම සාධාරීකරණය කිරීමට අදාළ හේතු ඉදිරිපත් කරන්න. පිළිගෙවුම් කාලයේ යන්ත්‍රාංක දෙකට වඩා ඉක්මනට කවර වෙනව නේද? ඒක එක හේතුවක්. පිළිගෙවුම් කාලය අඩු වීම. ආයෝජන ලැබෙන ප්‍රතිලාභය අරකේ 120යි මේකේ 25යි නේද? එන ආයෝජනයේට ප්‍රතිලාභ අනුපාතය ඉහළ යාම. තව සුද්ධ වර්තමාන අගය දෙකේම ධන නේද? එහෙනම් මගේ එකෙත් ධනනේ. එන යන්ත්‍රාංක එකෙත් ධනාගයක් වීම. 65 පහතින් දැක්වෙන තොරතුරු උපයෝගී කරන ශුද්ධ ලාභ අනුපාතය හොයන්න ඕන. දල ලාභ අනුපාතය දීලා තියෙනවා. විකුණුම් පිරිවැය හා ආදායම් බදු හැර වියදම් අයභාරයෙන් 12යි තියෙනවා. ආදායම් බදු පෙරලාභයෙන් 10ක් දීලා තියෙනවා. රයිට්. ඉතින් Tamanට කැමති ඉලක්කමක් දාගෙන මේ අනුපාත දෙකේ පල්ලෙහාට ගිහිල්ලා බලන්න. විකුණුම් ඍණ විකුණුම් පිරිවැය. එතනනෝ දල ලාභය. ඊට පස්සේ අඩු කරනවා වියදම්. එතකොට එනවා බදු පෙර ශුද්ධ ලාභය. මේකින් අඩු කරනවා ආදායම් බදු. එතකොට එනවා කාලච්ඡේදයේ ශුද්ධ ලාභය. ඔය අනුපාත දිගේ Tamanට කැමති උපකල්පනය කළ ඉලක්කමක් ඔය අනුපාත දිගේ යන්න. රයිට්. දල ලාභ අනුපාතයේ 30ක් එන්නේ. ඉතින් මට ලේසියෙන් වැඩි තමයි විකුණුම් 100යි විකුණුම් පිරිවැය 70යි දල ලාභය 30යි. එතකොට දල ලාභ අනුපාතයේ 30ට සෙට් වෙනවනේ හරියට. නේද? 30 බෙදීම 100 වැඩි කිරීම 100නේ. එතකොට හරියටම 100ට සෙට් වෙනවා 100 දාගත්තොත්. ඊට පස්සේ කියනවා විකුණුම් පිරිවැය ආදායම් බදු හැර වියදම් අයභාරයෙන් 12යි. මෙන්න මෙතනින් 12ක් තමයි වියදම්. එහෙනම් ඔයා දාපු ඉලක්කමෙන් 12ක් බලන්න. මට දාපු ඉලක්කම 100යි 12ක් කියන්නේ 12යි. එතන බදු පසු ලාභය 28යි. 28 නෙමෙයිනේ 18යි. බදු පසු ලාභය 18යි. ඊට පස්සේ ආදායම් බදු පෙරලාභයෙන් 10යි. මෙතනින් 10යි. බදු පෙරලාභයෙන් 10යි. ඒ කියන්නේ කීයද? 1.8යි. එතකොට ලැබෙන උත්තරය 16.2යි. මගෙන් අහන්නේ ශුද්ධ ලාභ අනුපාතය නේද? ශුද්ධ ලාභ අනුපාතය ගණන් බලන්නේ විකුණුම් වලින් නේද? මෙතනින් මෙයා 100ට 16.2යි. 100 ගත්ත නම් ලේසි. නැත්නම් තමන්ට කැමති ඕනම ඉලක්කමක් අරගෙන හදන්න. පිළිතුරු අංක 1. යන්ත්‍රපෑයක අන්තර්ගහන අනුපාතය කීයද? මේ ගාන හදන්න බෑ අපිට. අයවැයගත පොදු කාර්ය බෙදීම අයවැයගත යන්ත්‍රපෑය ගිහිල්ලා මේ ගාන හදන්න බෑ. මොකද ඒ තොරතුරු නෑ. අයවැයගත පොදු කාර්ය නෑ. අයවැයගත පොදු කාර්යය තියෙනවා. අයවැයගත යන්ත්‍රපෑය ගාන නෑ. හරිද? නමුත් අපිට පුළුවන් මෙහෙම අන්තර්ග්‍රහණය කළ පොදු කාර්යය අන්තර්ග්‍රහණය කළ පොදු කාර්යය ගත හැකිනේ. කොහොමද? අන්තර්ග්‍රහණ අනුපාතය වැඩි කරන්න. සත්‍යයේ අන්තරපෑ වලින් වැඩි කරන්න. එතන අන්තර්ග්‍රහණ අනුපාතය සත්‍යයේ අන්තරපෑ වලින් වැඩි කරන්න. හරිද? එතකොට අන්තර්ග්‍රහණය කළ පොදු කාර්යය දීලා තියෙනවා ලක්ෂ 9යි. අවශෝෂණය කළ පොදු කාර්යය කියන්නේ අන්තර්ග්‍රහණය කළ පොදු කාර්යය ලක්ෂ 9යි. අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්න යන්නේ මෙයාට x කියලා දාගන්නවා. වැඩි කිරීම සත්‍යයේ අන්තරපෑ අපිට දීලා තියෙනවා 6000යි. දැන් x හොයන්න. 9 ලක්ෂය බෙදන්න 6000න් 150යි. පිළිතුරු අංකය 4. ඒක මතක තියාගන්න. මොකද්ද? යම්කිසි ගානක අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා දරුවනේ. මොනවද? එකක් අයවැයගත පොදු කාර්ය බෙදීම අයවැයගත පදනම. ඒකින් හොයන්න නම් අයවැයගත පොදු කාර්යයක් තියෙන්න ඕන. අයවැයගත පදනම යන්ත්‍රපෑය ශ්‍රමපෑය ආදී වශයෙන් මේ පදනම තියෙන්න ඕන. ඒක හදිසියවත් නැති වුණොත් ගානක මොකද කරන්න ඕන? මේ සූත්‍රයට යන්න. අන්තර්ග්‍රහණය කළ පොදු කාර්යයට යන්න. අන්තර්ග්‍රහණය කළ පොදු කාර්යය කියන්නේ අවශෝෂණය කළ පොදු කාර්යය කියන්නේ දෙකම එකයි. අන්තර්ග්‍රහණය කළ පොදු කාර්යය
අන්තර්ගහන අනුපාතය සත්‍ය තොරතුරකින් වැඩි කරන්න ඕන. මේක අන්තර්ගහන අනුපාතය, මේක සත්‍ය තොරතුරා. සත්‍ය යන්ත්‍රපෑය, සත්‍ය ශ්‍රමපෑය ආදී වශයෙන් ඒක ගන්න ඕන. හරිද? එතකොට මෙයා දන්නවා මෙයා මුළු ගාන දන්නත් පුළුවන් නැත්නම් ඒකකයක් ගාන දැනගන්නත් පුළුවන්. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මොකද වුණාත්. හරිද? මෙයා ඒකකයක් ගාන වුණත් මුළු ගාන වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. යාව දාන්න. ඊට පස්සේ අන්තර්ගහන අනුපාතයේ x කියලා දාගත්තා. සත්‍ය යන්ත්‍රපෑය දාන්න. හරිද? මෙතනට හැබැයි මුළු දැම්මොත් මෙතනටත් මුළු යන්ත්‍රපෑයම එන්න ඕන. මෙතනට ඒකකයක ගාන දැම්මොත් මෙතනටත් ඒකකයක යන්ත්‍රපෑය එන්න ඕන. හරි නේද? right. කොහොම හොයන්න මතක තියාගෙන යන්න. අංකය 67. සමාගමකට අදාළ තොරතුරු ටිකක් දීලා ඔයාගෙන් අහනවා. මුළු විකුණුම් ආදායමයි මුළු වත්කම් පිරිවැටුම් අනුපාතයයි. right. විකුණුම් ආදායම අහන්නේ නේද? විකුණුම් ආදායමට දලලාභ අනුපාතයක් තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලා මෙහෙම උලන්නේ නේද? තොග පිරිවැටුම් අනුපාතය තියෙනවනේ. තොග පිරිවැටුම් අනුපාතය තියෙනවනේ. විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය දාලා අපිට පුළුවන් මොකක් හරි හොයාගන්න. තොග පිරිවැටුම් අනුපාතය වාර 3යි. විකුණුම් පිරිවැය දන්නේ නැහැ x. සාමාන්‍ය තොගේ දීලා තියෙනවා 500යි. මම බිඳු කෙට කරලා හැදුවේ. එහෙනම් x සමානයි විකුණුම් පිරිවැය 1500. විකුණුම් පිරිවැය තියෙනවා ලාභ අනුපාතය දෙනවා අපිට පුළුවන් නේද? විකුණුම් හොයාගන්න පුළුවන් නේද දැන්? මෙන්න විකුණුම් සමානයි විකුණුම් පිරිවැය 1500යි. මොකද ලාභ අනුපාතය? දල ලාභ අනුපාතයේ පිරිවැයට 133යි 3.1යි. පිරිවැයට 133යි 3.1යි. ඒ කියන්නේ පිරිවැය 100යි. විකුණුම් 133යි 3.1යි. ලාභයනේ 33යි 3.1. ඒතර විකුණුම් පිරිවැයයි ලාභයයි එකතු වුණාන් පස්සේ 133යි 3.1යි. ඔක සුළු කරගන්න පුළුවන් නේ? right. ලැබෙන උත්තරය බලන්න සුළු කළා 2000යි. විකුණුම් වලගේ 2000යි 0.3යි. තිස්තුනයි 133යි 3.1 සුළු කරගන්න පුළුවන් නේද? ඕනනම් මෙතනින් පුළුවන්. කොහමද මේක 3ෙන් වැඩි කරලා එකක් යදුනා නම් ඒත් හරිනේ. right. වත්කම් පිරිවැටුම් අනුපාතය ඊළඟ ඉල්ලන්නේ වත්කම් පිරිවැටුම් අනුපාතය. වත්කම් පිරිවැටුම් අනුපාතය විකුණුම් බෙදන්න මුළු වත්කම් වලින්. හරිනේ? විකුණුම් 2000යි 0.3යි මුළු වත්කම් දීලා තියෙනවද අපිට? ඔව්නේ. 6000යි 0.3යි. වත්කම් පිරිවැටුම් අනුපාතය 0.3යි. හැටාට ක්‍රියාකාරී මට්ටම් දෙකක මුළු පිරිවැය දීලා ඔයාගෙන් අහනවා විචල්්‍ය ඒකකයක විචල්්‍ය පිරිවැය මුළු ස්ථාවර පිරිවැය කීයද? right. ක්‍රියාකාරී මට්ටම 50දී මුළු පිරිවැය කීයද? 50 වැඩි කරන්න 5000න් 2,50,000යි. ඒ වගේම ගන්න ඒකක 10000ක් නිපදවනකොට මුළු පිරිවැය කීයද? 30 වැඩි කරන්න 10000න් 3,00,000යි. පිරිවැය වෙනස් වීම ඒකක 5000කට පිරිවැය වෙනස් වීම 50000 නම් එක ඒකකයක වේරියබල් කොස්ට් එක හොයත හැකි 50000 බෙදන්න 5000න් එක එකට 10ක් වේරියබල් වෙලා විචල්්‍ය වෙලා. එන විචල්්‍ය රුපියල් 10යි. ස්ථාවර හොයන්නේ කොහමද? Tamanට මේ කැමති ඕනම ඉලක්කමක් ගන්න. ඒ 5000 ගත්තොත් 5000 දී මුළු පිරිවැය ලියන්න 2,00,000යි. මේකින් මේකට අදාළ විචල්්‍ය පිරි 5000 විචල්්‍ය පිරිවැය අයින් කරන්න. 10 වැඩි කිරීම 5000 50,000යි. අයින් කරාම එනවා ස්ථාවර පිරිවැය 2,00,000යි. ස්ථාවර පිරිවැය ෆික්ස් කොස්ට් එක එනවා 2,00,000යි.
69 තනි භාණ්ඩයක් නිපදවලා අලෙවි කරනවලු ඒකක විචල්්‍ය පිරිවැය 40ලු පහත ක්‍රියාකාරීකේ මට්ටම් වලට අදාළ තොරතුරු ඔබට ලබා දෙයි. නිෂ්පාදනය කරන ඒකක ගණනයි ඒකක ලාභයයි. හරි. ඒ අනුව සමාගමේ එක් ඒකකයේ විකුණුම් මිල හොයාගන්න පුළුවන්ද? විකුණුම් මිල අපි දන්න කතාවක් තියෙනවා නේද? ආන්තික පිරිවැයේදී විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය වේරියබල් කොස්ට් එක අඩු කරාම එන්නේ දායකය නේද? දායකයනේ දෙන්නේ. රයිට්. මේ ගානේ දායකය හොයාගන්න පුළුවන් මෙන්න මේම ගියා නම්. දායක විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා 40යි මෙතනනේ. මේ ගානේ දායකය හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම ගියා නම් කොහමද? ඒකක 10000ක මුළු ලාභය කොච්චරද? 100 වැඩි කිරීම 10000 10.3යි. ඊට පස්සේ ඒකක 18000ක ලාභය හොයාගන්නත් පුළුවන් නේ. 120 වැඩි කිරීම 18000. ඒතර 21,60,000යි. ලාභ අතර වෙනස 11,60,000යි. ඒකක අතර වෙනස 8,000යි. ඔන්න ඔතනින් පුළුවන් ළමයි ඒකකයක දායකය හොයාගන්න. එක ඒකක දායකය හොයාගතයි කොහමද? 11,60,000 බෙදන්න 8,000න්. 8,000න් බෙදන්න රුපියල් 145යි. මේ දායකයක් හොයාගන්න පුළුවන් තව ක්‍රමයක්. ලාභයේ අතර වෙනස ප්‍රමාණයේ අතර වෙනසින් බෙදන්න. පිරිවැය හැවුවොතින් විචල්්‍ය පිරිවැය ලාභයේ අතර වෙනස ගත්තොත් මොකද්ද? ඒකකයක දායකය. හරිද? එහෙනම් මෙතන 145නේ දැන්. ඒකකයක දායකය උඩට යන්න මෙයානේ අහන්නේ අපේ. කීයද? 185යි. ඒකකයක් විකුණුම් මිල කීයද? 185යි. 70 ප්‍රශ්න අංක 70 බදු පෙරලාභය නෑ කාරක ප්‍රාග්ධනයේ වෙනස් වීමට පෙරලාභය බදු පෙරලාභය නෙමෙයි තියෙන්නේ කාරක ප්‍රාග්ධනයේ වෙනස් වීමට පෙරලාභය කාරක ප්‍රාග්ධනයේ වෙනස් වීමට පෙරලාභය කියන්නේ බදු පෙරලාභයට අර ගැළපිලි ටික කළාට පස්සේ මුදල් ප්‍රවාහයන් නොවන අයිටම් රිවර්ස් කළා ඒ ටික ගැළපුවට පස්සේ ආපු උත්තරේ නේද කාරක ප්‍රාග්ධනයේ වෙනස් වීමට පෙරලාභය මගෙන් ඉල්ලන්නේ මොකද්ද ඊට තොරතුරු අනුව මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය දැන් මගේ අතේ තියෙන්නේ කාරක ප්‍රාග්ධනය වෙනස් වීමට පෙරලාභය ඒකින් පටන් ගන්න ඕන 1825යි දැන් මේකට කාරක ප්‍රාග්ධන ඇඩ්ජස්ට්මන්ට් එක කරන්න මෙන්න කාරක ප්‍රාග්ධන වෙනස් වීම ටික කරන්න තොග වෙළඳ ලැබිය යුතු වැඩි වෙලා වෙළඳ ලැබිය යුතු වැඩි වීමක් මුදල් ප්‍රවාහය අඩු වීමක් ප්‍රතිලෝම සම්බන්ධය යන්නේ ඊළඟ වෙළඳ ගෙවිය යුතු අඩු වීමක් වෙළඳ ගෙවිය යුතු අඩු වීමක් එතන තියෙන අනුලෝම සම්බන්ධයක් නේ එහෙනම් අඩු වෙලා 60ක් අඩු කරන්න තොග වැඩි වීමක් තොග වැඩි වීමක් වත්කමක වැඩි වීමක් මුදල් ප්‍රවාහය අඩු වීමක 40ක් අඩු කරන්න ඊට පස්සේ උපචිත බදු වැඩි වීම මේකින් වෙනම අයින් කරන්න ඕනේ නේද ශුද්ධ මුදල් ප්‍රවාහයට එන්න පොලී ගෙවීම බදු ගෙවීම මේ දෙක අයින් කරන්න ඕනේ ගෙවූ ණය පොලී 120යි 120ක් අයින් කරන්න වර්ෂයේ බදු වියදම තියෙන්නේ පරිස්සමෙන් බදු වියදම තියෙන්නේ බදු ගෙවීම නෙමෙයි එහෙනම් බදු ගෙවීම හොයාගත හැකි බදු ගිණුමක් ඇඳා උපචිත ගැලපුවා උපචිත බදු වැඩි වෙලානේ එහෙනම් මුල බිඳුවයි අග වෙනකොට 20ක් වෙලා බදු වියදම 160ක් ලාභ ගිණුමේ තියෙනවා බැරට එහෙනම් බදු ගෙවීම හොයාගත හැකි 160යි 160යි 140ක් තියෙනවා බදු ගෙවීම මුදල් එහෙනම් බදු ගෙවීම 140ක් අයින් කරන්න බදු වියදම තියෙන්නේ පරිස්සමෙන් රයිට් ලැබෙන උත්තරය 1385 මේක තමයි මගෙන් ඉල්ලලා තියෙන්නේ 71
සමාගම් දෙකක තොරතුරු වගයක් දීලා ඔයාගෙන් අහනවා ඉහත තොරතුරු මත ආයෝජකයෙකු නම් ඔබ ආයෝජකයෙක් නම් ආයෝජනය කරන සමාගම කුමක්ද? මම ආයෝජකයෙක් නම් මම නිතරම බලන්නේ මොකක් දිහාද? ප්‍රථමයෙන්ම ඇස් යොමු වෙන්නේ මොකක් දිහාද? කොටසක ලාභාංශය දිහා බලලා තමයි මම ආයෝජන තියන ගන්නේ ගොඩක් වෙලාවට. ඊට පස්සේ තමයි අනුත් අනුපාත දිහාත් බලන්නේ. රයිට්. අනුපාත දිහා බැලුවාම හොඳම අනුපාත ටික තියෙන්නේ කාටද? මුළු වත්කම් පිළිබැටුම් අනුපාතය නම් පොඩි අඩුවීමක් වෙලා. අනිත් අනුපාතය වැඩි වෙලා නේද අනේගේ? කාගේද? අරලිය සමාගමගේ. ඔය කොටසක ලාභාංශයත් වැඩි වෙලා නේ? ආයෙනම් මම තෝරගන්නේ අරලිය සමාගම. හරිද? එම සමාගම තෝරා ගැනීමට හේතුව සඳහන් කරන්න. හේතුවක් නේ කියන්න ඕනේ. එකයිනේ කියන්න ඕනේ. කොටසක ලාභාංශය වැඩි යගයක් ගන්නා බැවින්. කොටස් හිමිය බලන්නේ තමන්ගේ ලාභාංශයනේ, තමන්ට ලැබෙන බෙනිෆිට් එකනේ. එතන අනිත් සමාගමකට වඩා වෙනින් සමාගමගේ ලාභාංශ ප්‍රමාණය වැඩි නම් මම ඒකට ආයෝජනය කරනවා. 72 ස්ථාවර පිරිවැය නොවෙනස්ව තිබියදී ඒකකයක විකුණුම් මිල හා ඒකකයක විචල්්‍ය පිරිවැය යන දෙකම 10%කින් වැඩි වුවහොත් ඒකකයකට දායකයකට හා විකුණුම් අනුපාතය දායක විකුණුම් අනුපාතය සිදු කරන බලපෑම ඒකත් ඔයාට හිතෙන් ගන්න බැරි නම් හරිද පොඩි ඉලක්කම් දාලා විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු කරලා දායකය හොයාගෙන හරිද පොඩි ඉලක්කම් දාලා ඒක 10%කින් වැඩි කරලා බලන්න. දෙකම 10%කින් වැඩි කරලා බලන්න. ලේසි එතකොට. බැරි නම් ඒතර මම උත්තර දෙක කියන්නම්. ඒකකයක දායකය වැඩි වෙනවා. හැබැයි දායක විකුණුම් අනුපාතය වෙනසක් වෙන්නේ නැහැ. දෙකම වැඩි වෙන නිසා. වැඩි වෙන්නේ දෙකම සමාන අනුපාතයකින්. ඒතර දායක අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. 73 තොරතුරු ටිකක් දීලා මගින් ඉල්ලනව නේද මොකක්ද? මුළු ස්ථාවර පිරිවැය ඉල්ලනව නේද? රයිට්. එහෙනම් මුළු ස්ථාවර පිරිවැය හොයාගන්න බලන්න. ලක්ෂ 5ක විකුණුමක් කරන වෙලාවේදී විචල්්‍ය පිරිවැය දායකයා එකිනෙකට සමාන වෙලාලු. මේ විකුණුම් ඍණ විචල්්‍ය පිරිවැය දායකය විකුණුම කරන වෙලාවේ මෙන්න මේ දෙක සමානයිලු. ඒ කියන්නේ මෙතනට එක නම් මෙතනටත් එකයි. ඒ කියන්නේ විකුණුම දෙකක් තියෙන්න ඕනේ නේද? ඔන්න ඔය අනුපාතය තමයි හැසිරලා තියෙන්නේ. විචල්්‍ය පිරිවැයයි දායකයයි සමාන වෙලාලු. ඒතර විකුණුම දෙකක් වෙන්න ඕනේ. මම දැන් මේ බොරු ඉලක්කම් තුනක් ඉස්සලම. දැන් මගෙන් අහනවා මොකක්ද අහන්නේ? මුළු ස්ථාවර පිරිවැය නේද මගෙන් අහන්නේ? මුළු ස්ථාවර පිරිවැය නේද මගෙන් අහන්නේ? එතකොට මුළු ස්ථාවර පිරිවැය හොයාගන්න ඉස්සෙල්ලම අපි මේක දිගේ ලක්ෂ 5 දාගෙන යමුද බලන්න. ලක්ෂ 5. මෙතන ලක්ෂ 5 නම් මෙතන 2 නම් මෙතන 1නේ. එහෙනම් මෙතන 2,50,000ක් වෙන්න එපා. හරිද? මෙතන 2,50,000යි කියන්නේ මෙතනත් 2,50,000ක් වෙන්න ඕනේ. හරිද? මෙයා කියනවා විකුණුම සිදු කරනකොට මුළු පිරිවැය ආවරණය වෙනවලු. හරිද? විකුණුම සිදු කරනකොට මුළු පිරිවැය ආවරණය වෙනවලු. හරිනේ? එහෙනම් විකුණුම සිදු කරනකොට ලක්ෂ 5ක් මුළු පිරිවැය ආවරණය කරනකොට මෙතන 2,50,000ක් ආවරණය වෙනවා නම් ස්ථාවර පිරිවැයත් 2,50,000ම තියෙන්න ඕනේ නේද? එතන මුළු පිරිවැය ආවරණ ලාභ පාඩු නැහැ කියන එකනේ මේකේ තේරුම. ලාභයේ පාඩුව නැහැ කියන එකනේ. එහෙනම් ස්ථාවර පිරිවැය කීයද? 2,50,000. යන්ත්‍රයක් මිලදී ගන්න යනවා. අපෙන් අහනවා වර්තමාන වර්ෂයේ ආරම්භක ආයෝජනය කීයද? මෙම යන්ත්‍රයේ පිළිගෙවුම් කාලය කීයද? කාලය අවුරුදු 5යි. බිඳුව අවුරුද්දේ ආයෝජනය කීයද? පිළිගෙවුම් කාලය 1 2 3 4 5. මුලින්ම ආයෝජනය කොහොමද දාන්නේ? ගැනුම් මිල 1500 ආයෝජනය කළා. සවි කිරීමේ 100 ආයෝජනය කළා. පස්වන වසර අවසානයේ සුන්බුන් නැග 150ක් මෙතෙන්දී හම්බෙනවා. ආරම්භක කාරක ප්‍රාග්ධනය 240ක් දැම්මා. මෙන්න ආයෝජනයක්. ඒක අන්තිම අවුරුද්දේ ලැබෙනවා 240 ධන වෙනවා. අපේක්ෂිත ලාභය 670යි.
උඩ ඡේදයේ කියනවා පරණ යන්ත්‍රේ විකුණන්න පුළුවන් මෙයා ගන්න නිසා ඒකෙන් 300ක් අපිට ලැබෙනවා ඒක ආයෝජනය කළා. අපේක්ෂිත ලාභය 670යි. ලාභය නෙමෙයි මේකට දාන්නේ මුදල් ප්‍රවාහය නේද? එහෙනම් ලාභය මුදල් ප්‍රවාහය බවට පත් කරන්න පුළුවන් නේද? ලාභයෙන් අඩු කරන්න මොනවද? ෂය. ලාභයෙන් ෂය අඩු කරන්න. එහෙනම් 670න් එක අවුරුද්දක ෂය අයින් කරමු. කොහොමද ෂය හොයාගන්නේ? වත්කමට දැම්මා 1600ක් සුන්බුන් නගයට 150ක් අතහැරියාම ඉතුරු වන ගාන 50යි 5යි කියන්නේ 4යි 1450 පළදායි කාලේ අවුරුදු 5න් බෙදුවා 290 ගානේ ෂේ කරන්න. දෙකට 290ක් අඩු කරන්න. 380යි මුදල් ප්‍රවාහය. එහෙනම් මේ හැම අවුරුද්දකම 380 ගානේ මුදල් ප්‍රවාහයක් එනවා. මුදල් ප්‍රවාහයක් ලැබෙනවා. හරිනේ? right. එහෙනම් පළවෙනි අවුරුද්දේ සුද්ධ ආයෝජනය කීයද? 1540යි. පළවෙනි අවුරුද්දේ සුද්ධ ආයෝජනය 1540. එන ආරම්භක ආයෝජනය 1540යි පළවෙනි එකට උත්තරය. ඊට පස්සේ අපිට මේක කවර් කරගන්න පුළුවන් 380යි 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 මේ අවුරුද්දේ 380යි මේ අවුරුද්දේ ගොඩක් එනවා. ඇයි? අර ටිකක් තියෙනවනේ. 770යි. පිළිගෙවුම් කාලය 1යි 2යි 3යි 4යි. මේ හතරෙන් අපිට කවර් කරගත හැකි 1520. මේ හතරෙන් 384 කියන්නේ කොහමද? 1520ක් වසර 4කින් කවර් වෙනවා. තව ඕන වෙන්නේ කීයද? 1540යි 1520 කියන්නේ 20යි ඕන. 20 පස්වන අවුරුද්දෙන් මාස කීයකින් කවර් වෙනවද? 20 770න් බෙදලා 12න් වැඩි කරන්න. මාස 0.3ක් යනවා. මාස 0.3යි. ඔන්න පිළිගෙවුම් කාලය වසර 4යි මාස 0.3යි. මොකද අන්තිම අවුරුද්දේ පොඩි ගාණක් කවර් වෙන්නේ 20යිනේ. ප්‍රශ්නාංකය 75. සිල්ලර වෙලෙන්දෙකු ජංගමානුපාතයේ 3ට එක අනිකුත් සාධක නොවෙනස්ව පවතින විට එම අනුපාතය පහත කරුණ නිසා අඩු වේද වැඩි වේද වෙනස් නොවේද? right. මේකෙත් ලේසිම වැඩේ තමයි මෙම හිතනට වඩා ලේසි ළමයි ජංගමානුපාතයේ 3ට 1. ජංගමානුපාතය වෙන හැටි මතකනේ. ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්. මේක 3ට 1 වෙන විදිහට ඉලක්කමක් දාගන්න. උදාහරණයක් ලේසිම ඉලක්කම මෙතන 300 නම් මෙතන 100යිනේ. එතකොට 3ට 1 එනවනේ. ඊට පස්සේ මේ දෙන කරුණු අනුව මේකන ආදේශ කරලා බලන්න. බැංකු ණයක් ගත්තොත් මොකද වෙන්නේ? මම ඔක්කොම කියලා දෙන්න එකක් කියලා දෙනවා. බැංකු ණයක් ගත්තොත් මොකද වෙන්නේ? බැංකු ණයක් ගත්තාම මුදල් ලැබෙනවා. එහෙනම් මුදල් ලැබෙනවා කියන්නේ ජංගම වත්කම් වැඩි වෙනවා 50කින්. බැංකු ණයක් ගත්තට ජංගම වගකීම් වලට බලපෑමක් නැහැ නේද? ජංගම නොවන වගකීම්නේ වැඩි වෙන්නේ. සාමාන්‍ය බැංකු ණය කියන්නේ දිගු කාලීනානේ. කෙටි කාලේ වුණොත් ගාණ විශේෂයෙන් කියනවනේ. ඒතර ඉරෙන් උඩ විතරයි වැඩි උනේ. එතකොට මෙතන 350 වෙලා මෙතන 100 වුණා. ඒතර මේ අනුපාතය 3.5ක් වුණා වැඩි වෙනවා. අන්න එහෙම ආදේශ කරලා බලන්න. ඔය හිතලා පාඩම් කර කර යන්න බෑනේ. හරි නේද? එහෙනම් මම උත්තර ටික කියන්නම්. ඔය ඉදිරිය හදලා මෙහෙම උත්තර ගත්තද බලන්න. 1 වැඩි වේ 2 වැඩි වේ 3 අඩු වේ 4 වැඩි වේ. මේම හදන්න. මේම හදලා ගන්න. තව එකක් හදලා බලනවාද මම 4 උපචිත වියදම් 5000ක් ගෙවීම. උපචිත වියදමක් ගෙවනකොට දැන් අපි ළඟ තියෙන්නේ 300යි 100යි නිරෙන් උඩයි යටයි. උපචිත වියදමක් ගෙවනකොට මෙතන මොකද වෙන්නේ? 5කින් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා. මෙතන මොකද වෙන්නේ? 5කින් අඩු වෙනවා. මෙතන උපචිත වියදම ඉන්නේ. දැන් මෙතන ඉරෙන් උඩ 295ක් වෙනවා. ඉරෙන් යට 95ක් වෙනවා. දැන් බෙදලා බලන්න උත්තරේ වැඩි යගයක් එන්නේ. ඔන්නම හිතන්න ඕන. පාඩම් කරන්න බෑ. ඔකට පාඩම් කරන්න බෑ. ප්‍රශ්නාංකය 76. 76 ගාන හොඳ ගානක් බලන්න හොඳට. 76.
right. මෙහා කියනවා ඒකක 15000ක් විකුණනකොට ඒකකයක අලාභය 20 ගාන එනවලු. ඒකක 15000 මුළු අලාභය 20 ගානේ 15000ක් ලක්ෂ 3ක අලාභයක් ඍණ. ඒකක 40000ක් විකුණනකොට මුළු ලාභයක් එනවලු. ඒකකයකට කීය ගානේද? ඒකකයකට 25 ගානේ 40000ට ලක්ෂ 10යි. ඒක ලාභ. එතන අපි දැක්කා ඒකක 25000කින් වෙනස් වෙනකොට ලාභය වෙනස් වෙලා මෙන්න මෙතන පරිස්සම් වෙන්න. ලක්ෂ 10න් මෙයා අඩු කරනකොට ඍණ ලක්ෂ 3ක් අඩු වෙනකොට ධන බවට පත් වෙනවනේ. මේකෙන් මේක අඩු කරනකොට මේක ධන බවට පත් වෙනවා. ලක්ෂ 13ක් වෙනවා. ලක්ෂ 7 කියලා ගත්තොත් වැඩි. වැරදි. ලක්ෂ 10න් ලක්ෂ 3ක් අඩු කරන්න. අඩු කරනකොට ඒක එකතු වෙනවා. ඒතර 25000කට ලක්ෂ 13 නම් ලාභ අතර වෙනස ප්‍රමාණ අතර වෙනසින් බෙදුවාම එන්නේ ඒකකයක දායකයනේ. ලක්ෂ 13 බෙදුවා 25000න් ඒකකයක දායකය 52යි. ඒකකයක දායකය 52යි. අපෙන් එක කොටසක් අහලවනේ දෙවෙනි කොටස ඒකක දායකය කීයද 52යි. ඊට පස්සේ ඊළඟ ස්ථාවර පිරිබෑ. ස්ථාවර පිරිබෑත් හොයාගත්ත හැකිනේ මේම. කොහමද? අපිට කැමති ඒකක 15000 දී මුළු ලාභය ලියන්න. මුළු ලාභය අවුන්නම් ධන උත්තරයක් තියෙන එකක් ගන්න. ඒකක 40000 දී නැත්නම් ඔයා පටලවා ගන්න ඉදන්නේ ඕනම එකක් පුළුවන්. ඒකක 40000 දී මුළු ලාභය ලක්ෂ 10 ලියන්න. ලියලා මේකට එකතු කරන්න මේකෙන් අයින් කරන්න right ඒකක 40000 දී මුළු දායකය මේ දෙක අතර වෙනසනේ අපි කියන්නේ ස්ථාවර පිරිවැය කියලා. හරිද? එතන 40000 මුළු දායකය හොයන්නේ කොහමද? 52 වැඩි කිරීම 40000. එතන 20යි 80යි 0.3යි. මේ තියෙන මුළු ලාභය මේ තියෙන මුළු දායකය මේ දෙක අතර වෙනසට අපි කියන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැය ෆික්ස් කොස්ට් එකනේ. ලාභයට ළඟනකොට මුළු දායකයන් මොකද වෙන්නේ? ස්ථාවර පිරිවැය අයින් කරලා යන්න ඕන. එහෙනම් මේ දෙක අතර වෙනස 10,80,000යි ස්ථාවර පිරිවැය. ඊළඟ ඉල්ලන්නේ සමච්ඡේද ලක්ෂය රුපියල් වලින් නේද? සමච්ඡේද බ්‍රේක් ඉවන් පොයින්ට් එක රුපියල් වලින්. බ්‍රේක් ඉවන් පොයින්ට් එක රුපියල් වලින් ඉල්ලන්නේ රුපියල් වලින්. එහෙනම් ස්ථාවර පිරිවැය 10,80,000 බෙදුවා 52කින් රුපියල් බවට පත් වෙන නම් විකුණුම් මිලෙන් වැඩි කරන්න ඕනේ නේද? විකුණුම් මිල කොහොමද ගන්නේ? විචල්්‍ය පිරිවැය තියෙනවනේ. නේ? 52 දායකය මේකින් විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා එකක 50ක්. එහෙනම් විකුණුම් මිල 102ක් වෙන්න එපා. විකුණුම් මිල 102ක් වෙන්න එපා. යටින් ඉඳන් උඩට ගිහලා හොයදාගිනේ. එහෙනම් මේක 102කින් වැඩි කරන්න. බ්‍රේක් ඉවන් පොයින්ට් එක රුපියල් වලින් බ්‍රේක් ඉවන් පොයින්ට් එක රුපියල් වලින් ගත හැකි 21,18,462ක් 21,18,462ක් 21,18,462ක්. දැන් කොටස් තුනක් හරි හතර ආරක්ෂක ආන්තිකය අන්න එක තමයි පොඩි ගැටලුවක් ඇවිල්ලා දුන ආරක්ෂක ආන්තිකය හොයන්නේ මේ කීවෙනි කොටසේ උත්තරේද? පළවෙනි කොටසේ උත්තරේ. මේ කීවෙනි කොටසේ උත්තරේද? දෙවෙනි කොටසේ උත්තරේ. මේ කීවෙනි කොටසේ උත්තරේද? තුන්වෙනි කොටසේ උත්තරේ. 4 ආරක්ෂක ආන්තිකය හොයන ඒකක ගාන දීලා නැහැ නේද? ආරක්ෂක ආන්තික හොයන්නම් ඒක කීයද කියලා කියන්න ඕනේ නේද? අපි උපකල්පනය කරමු. ඒකක 40000 ආරක්ෂක ආන්තිකය හොයමු. ඒකක 40000කදී ආරක්ෂක ආන්තිකය 40000කදී ආරක්ෂක ආන්තිකය හොයන්නේ කොහමද? 40000න් අඩු කරන්න සමච්ඡේද ලක්ෂයේ ඒකක ගාන.
සමච්ඡේද ලක්ෂයේ ඒකක ගාන. සමච්ඡේද ලක්ෂයේ ඒකක ගාන ගත හැකිනේ මෙන්න මේ ටික විතර අසුළු කරාම. මේකෙන් බෙදුවාම එන උත්තරය. ඒතර 20යි 789ක් වගේ ආසන්න කරලා ගන්න. එහෙනම් 20යි 789ක් අඩු කරලා විකුණුම් මිල වැඩි කරන්න. 102න් එනවා 1,96,000 වැරදි 19,61,562ක් 19,61,562ක් එනවා 27 යන්ත්‍රයක ආයෝජනයක් පිළිගෙවුම් කාලය ඔය එක වගේ ප්‍රශ්න කීපයක් වෙනස් කර දාලා තියෙනවා ඔයාලා කොහේ හරි තැනක් වරදී කියලා හිතන වෙන්නේ නැති හරිද රයිට් එන 77 ඉල්ලන්නේ පිළිගෙවුම් කාලය අපි ඉස්සෙල්ලාම ඉන්වෙස්ට්මන්ට් එක කීයද බලමුද 45ක ආයෝජනය කළ යන්ත්‍රයක් ගත්තා 2.5ක් සවි කරන්න ගියා පැරණි යන්ත්‍රයේ විකුණලා මුදල් ගත්ත 25ක් ඒක ඉන්වෙස්ට්මන්ට් කළා ඒතර ඒක අයින් කළා එතකොට අපිට මූලික ඉන්වෙස්ට්මන්ට් එක 22.5යි අපි ආයෝජනය කළේ 22.5යි මේක කවර් කරන්න අවුරුදු කීයක් යයිද රයිට් අපිට කවර් වෙන්නේ කොහමද ශුද්ධ මුදල් ප්‍රවාහය 5000 ගාණි තියෙනවා හැම අවුරුද්දකම 5000 ගානේ යත හැකි. හැම අවුරුද්දකම 5000 ගානේ යන්න පුළුවන්. අවුරුදු ගාණක් දීලා නැහැ නේද? අපිට ඕන තරම් එනම් 5000 ගානේ යත හැකි. අපිට බලමු කවර් කරන්න 22.5 මේ ටිකේම කවර් වෙනවා 20ක්. වසර 4යි. තව 5000ක් ඊළඟ අවුරුද්දෙත් තියෙනවනේ. තවත් තියෙනවන්න. රයිට්. තව 2500 නේ ඕන. එහෙනම් 2500 5000න් බෙදලා 12න් වැඩි කරන්න මාස කීයද? මාස 6යි. පිළිතුරු අංකය 5. right. ප්‍රශ්න අංක 78. තොරතුරු ටිකක් දීලා තියෙනවා අපින් අහනවා ප්‍රශ්න 3ක්. මේ ගාන හදනකොට දරුවනේ අපිට පුළුවන් නේද ඒකකයක ලාභයක් දීලා ඒකකයක මුළු පිරිවැයක් දීලා තියෙනව නේද? ওই දෙක එකතු වුණොත් මොකක් එයිද? ඒකකයක ලාභයක් දීලා තියෙනවා 10යි. ඒකකයක මුළු පිරිවැයක් දීලා තියෙනවා මුළු පිරිවැය. ඒ කියන්නේ ස්ථාවර විචල්‍ය දෙකම නේ මුළු පිරිවැය කියන්නේ. වේරියබල් එකක් තියෙනවා මෙතන ෆික්ස් කොස්ට් එකක් තියෙනවා. එතන 90යි. මේ දෙක එකතු කළොත් ඔයාට පේනවද විකුණුම් මිල එනව නේද? විකුණුම් මිලෙන් මුළු පිරිවැය අඩු කරාම නේද ලාභය එන්නේ? හරි. දායක විකුණුම් අනුපාතයක් තියෙනවනේ. එහෙනම් අපිට අනිත් ටික හොයතෑ නේද? විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු කරාම දායක එනවනේ. විකුණුම් මිල 100යි කියලා හොයාගත්තනේ දැන් මෙතන. දායක විකුණුම් අනුපාතය කොහොමද තියෙන්නේ? 120යි. එහෙනම් මෙතන 100 නම් මෙතන 20යි කියන එකනේ 120යි කියන්නේ. එහෙනම් මෙතනත් 20යි. 100නේ තියෙන්නේ. එහෙනම් මෙතන 80යි. 80යි. right. දැන් මට මේ පළවෙනි කොටසේ උත්තරය ආවා. ඒකකයේ දායකයේ රුපියල් 20යි. හරිද? ඊළඟ සමච්ඡේද ලක්ෂය හොයන්න නම් ඉස්සෙල්ලම ස්ථාවර පිරිවැය හොයා ගන්න ඕනේ නේද? right. අපිට පුළුවන් නේද මෙහෙම? දැනට අපි 10000ක් හදනවනේ. මේ 10000ේ මුළු පිරිවැය ගත්තා. මුළු පිරිවැය 10000ේ මුළු පිරිවැය 90 ගානේ යන්නේ නේ. 90 ගානේ 10000යි ලක්ෂ 9යි. මේක ඇතුලේ තියෙන 10000ේ විචල්්‍ය පිරිවැය අයින් කරා නම් හරිනේ. විචල්්‍ය පිරිවැය දැන් අපිට හම්බුනේ 80 ගානේ යන්නේ කියලා. 80 ගානේ 10000යි. එතන ලක්ෂ 8ක් අයින් කරන්න. අයින් කළාට පස්සේ එනවා මේ දෙක අතර වෙනස ලක්ෂයක්. මේක තමයි වේරියබල් කොස්ට් එක. මේ ස්ථාවර පිරිවැය. 10000ේ මුළු පිරිවැය ගත්තා 90න් වැඩි කිරීම 10000 ලක්ෂ 9යි. ඒකේ ඇතුලේ තියෙන ස්ථාවර පිරිවැය හොයාගන්න විචල්්‍ය පිරිවැය අයින් කළා. 10000ේ විචල්්‍ය අඩු කළා. අපිට විචල්්‍ය වෙන්නේ 80යි කියලා ඒකකයක. 80 වැඩි කිරීම 10000 ලක්ෂ 8යි. ඊට ස්ථාවර එනවා කීයක්ද? ලක්ෂයක්. එහෙනම් තුන්වෙනි කොටසෙත් උත්තරේ හරියි. සමච්ඡේද ලක්ෂය ඒකක වලින් දැන් පුළුවන්.
ස්ථාවර පිරිවැය ලක්ෂයයි. ඒකකයක දායකයේ 20යි. ඒකකයේ දායකයේ 20යි. එතකොට එනවා ඒකක කීයද? 5000 දී තමයි බ්‍රේක් ඊවන් පොයින්ට් එක ඒකක වලින්. ප්‍රශ්නාංකය 79. දායක විකුණුම් අනුපාතය සමච්ඡේද ලක්ෂය ඒකක වලින් රුපියල් වලින්. right. විකුණුම් 2යි ශුද්ධ ලාභ 2යි. මේ දෙක අතර වෙනස ගත්තනම් දායක විකුණුම් අනුපාතය හොයත හැකියි. විකුණුම් 2 අතර වෙනස ලක්ෂ 5යි. ලාභ 2 අතර වෙනස ලක්ෂ 2යි. මෙන්න දායක විකුණුම් අනුපාතය හොයන එක ක්‍රමයක් නේ ඕක. ලාභ අතර වෙනස බෙදීම විකුණුම් අතර වෙනස. ඒතර ලක්ෂ 2 බෙදුවා නම් ලක්ෂ 5න් වැඩි කළා නම් 100න් 140 යවන්න පළවෙනි කොටසේ උත්තරය දායක විකුණුම් අනුපාතය. right. ඊළඟ ඉල්ලන්නේ ස්ථාවර පිරිවැය නේද? ස්ථාවර පිරිවැය හොයාගෙන යමු. Tamanට කැමති විකුණුමක ලක්ෂ 5 හරි ලක්ෂ 10 හරි දාලා අපිට විකුණුම් මගින් අපිට හොයාගත හැකි මොකද්ද? ස්ථාවර පිරිවැය. මේ බලන්න. විකුණුම් මම 5 ලක්ෂය අරගන්නවා. රුපියල් 5 ලක්ෂය. මේ විකුණුම් වලින් අඩු කළා මුලින්ම විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය හොයාගන්න පුළුවන් නේද? අයි දායක විකුණුම් අනුපාතය දන්නවනේ. දායක විකුණුම් අනුපාතයේ 140 කියන්නේ මෙතනින් 140ක් දායකය නේද? දායකයනේ මෙතනින් 140ක්. මෙතනින් 140ක් දායකය කියන්නේ ලක්ෂ 2ක් දායකයනේ. එහෙනම් විචල්්‍ය පිරිවැය ලක්ෂ 3ක් වෙන්න ඕනේ. විචල්්‍ය පිරිවැය ලක්ෂ 3ක් වෙන්න ඕනේ. මේකෙන් ස්ථාවර පිරිවැය අයින් කරාම නේද ලාභය එන්නේ? මම ලක්ෂ 5 ලාභය තමයි දාගන්න ඕන. ලක්ෂ 5 ලාභය කීයද? 20000යි. එහෙනම් මෙන්න මෙතනට එන ලාභය 20000යි. එහෙනම් ලක්ෂ 2 දායකයේ ඉඳලා ලක්ෂ 20000 ළඟට යනකොට ස්ථාවර පිරිවැය කීයක් අඩු වෙලාද? 1,80,000ක් අඩු වෙලා. ඔයාට ඕනනම් ලක්ෂ 10 විකුණුම් අරගෙන හදාගෙන යන්නේ ඒත් ඔය උත්තරේම තමයි එන්නේ. 1,80,000යි. ස්ථාවර පිරිවැය 1,80,000යි. සමච්ඡේද ලක්ෂය වෙතාගෙන දැන් 1,80,000 බෙදන්න දායක විකුණුම් අනුපාතය තියෙනවනේ. එහෙනම් 0.4න් බෙදන්න. නැත්නම් දායක වෙලා ඒකකේ දායක වෙලා දායකයෙන් බෙදුවත් හරි. එතන එනවා 4,50,000යි. රුපියල් වලින් ඕන නිසා මේකින් බෙදුවාම ලේසියි. නැත්නම් අරක විකුණුම් මිලෙන් වැඩි කරන්නත් එපා නේද ළමයි? කොහොම ගත්තා නම් ලේසියි. දායක විකුණුම් අනුපාතයෙන් ගත්තා නම් ලේසියි. ප්‍රශ්නාංක 80. අනිකුත් සාධක ස්ථාවරව පවතින විට පහත කරුණ නිසා ශුද්ධ වර්තමානගේ අඩු වේද වැඩි වේද වෙනස් නොවේද? මූලික ආයෝජනයේ අඩු වුණොත් ඍණ උත්තරය අඩුයි කියන්නේ ලැබෙන ශුද්ධ වර්තමානගේ NPV වැඩි වෙනවා කියන එක නේද? වැඩි වේ. වාර්ෂික ෂෙයා අඩු වැඩි වීම ශුද්ධ වර්තමානගයට බලපාන්නේ නැහැ නේද? මුදල් ප්‍රවාහයන්ට බලපාන්නේ නැහැ නේ. එන වෙනස් නොවේ. දෙවන වර්ෂයේ යොදවන කාරක ප්‍රාග්ධ යෙදවීමක් මේ අවසාන අවුරුද්දේ ගත හැකිලු. ඒකින් මොකද වෙන්නේ? දෙවන අවුරුද්ද මේ බලන්න අවුරුදු කීපයක් මම ලියලා පෙන්නනම් 0 1 2 3 4 අපි තුම අවුරුදු 5යි කියලා ප්‍රොජෙක්ට් එකේ. දෙවන අවුරුද්දේ දානවලු කාරක ප්‍රාග්ධ අපි 100ක් දානවා කියලා මෙතෙන්දි දැම්මා ඍණ. මෙතෙන්දි ලැබුණා ධන. අර දැන් ඔයා කල්පනා කරන්න. මෙතන අපි වට්ටම් සාධක වලින් වැඩි කරනව නේද? දැන් මෙතනට එන වට්ටම් සාධකේ අපි තුමු 0.9යි. මෙතනට එන්නේ 0.8යි. මෙතනට එන්නේ 0.7යි. මෙතනට එන්නේ 0.6යි. මෙතනට එන්නේ 0.5යි. එතකොට මෙතන වැඩි වෙන උත්තරය ලැබෙන ඍණ ගාන වැඩි නේද? මෙතන උත්තරය ඍණ ගාන වැඩි නේද? මෙතන ලැබෙන ධන ගානට වඩා. හරිද මං කිව්වා? මෙතන
ඍණ 80ක් එනවා. මෙතන ධන 50ක් එනවා. එන අවසාන ප්‍රතිඵලය දෙවන අවුරුද්ද නිසා වට්ටම් සාධකයේ වැඩි වෙලා මොකද වෙන්නේ? ඍණාගය වැඩි වෙනව නේද? එතකොට මොකද වෙන්නේ? අඩුවීමක් වෙනවා. එහෙනම් C වලට උත්තරේ අඩු වේ. වාර්ෂික මුදල් ගලා යාම වැඩි වුණොත් මුදල් ගලා යන එක නෙවෙයි කියන්නේ ශුද්ධ වර්තමානාගය අඩුවීමක් වෙනවා. ප්‍රශ්න අංකය 81 භාණ්ඩයක් නිපදවනවා ඒකකයක පිරිවැය දීලා තියෙනවා ධාරිතා මට්ටම් දෙකක සමාගමේ දායක විගණුම් අනුපාතයේ 75ක් වේ නම් 60000ක ලාභයක් ලබා ගැනීමට අලෙවි කළ යුතු ඒකක ගාන කොච්චරද මේ ගාන ඉස්සෙල්ලාම අපි විචල්්‍ය පිරිවැය හොයාගෙන ඉදමුද 5000 ඒකකවල සහ 7500 ඒකක අතර වෙනස 2500යි ලියලම ගන්නද මේම ඒකක 5000 මුළු පිරිවැය ගන්න 5000 වැඩි කරන්න 13න් 65000යි ඊට පස්සේ 7 ඒකක 7500 මුළු පිරිවැය ගන්න 12 වැඩි කරන්න 7500න් එතන 90000යි දැන් මෙතන වැඩි වෙච්ච ඒකක 2500ට පිරිවැය වැඩි වෙලා තියෙනවා 25000ක්. දැන් පුළුවන් එක ඒකකක විචල්්‍ය පිරිවැය ගන්න. 25000 බෙදන්න 2500න් රුපියල් 10යි. රුපියල් 10යි. හරිද දැන් ස්ථාවර පිරිවැයක් ගත හැ නේද? තමන්ට කැමැති මට්ටමක 5000 මුළු පිරිවැයෙන් 65000න් විචල්්‍ය පිරිවැය අයින් කරන්න 5000 වැඩි කිරීම 10 අයින් කරන්න 50000ක් අයින් කරාම ස්ථාවර පිරිවැය එනවා 15000 ඔන්න දැන් අපි ළඟ විචල්්‍ය පිරිවැය තියෙන ස්ථාවර පිරිවැය තියෙනවා දායක විකුණුම් අනුපාතයක් තියෙනවනේ දායක විකුණුම් අනුපාතයක් තියෙනවා නම් අපිට දායකය හොයාගන්නත් පුළුවන් නේද? දායක විකුණුම් අනුපාතයක් තියෙනවනේ. ඒතර විචල්්‍ය පිරිවැය මේ විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු කරාම දායකය එනවනේ. දැන් අපි ළඟ තියෙනවා විචල්්‍ය පිරිවැය 10යි. එහෙනම් මෙතන සමාන වෙලා තියෙන්නේ කීයකටද? දායක විකුණුම් අනුපාතයේ 75. මෙතන 100 නම් මෙතන 75ක් එන්න මෙතන සමාන වෙන්නේ 25කට නේද? මෙතන ඉඳලා මෙතනට යනකොට 75ක් එන්න නම් මෙතන 25ක් නේ තියෙන්න ඕන. එහෙනම් 10 25න් බෙදලා 100න් වැඩි කරාම විකුණුම් වෙනවා. 10 25න් බෙදලා 100න් වැඩි කරන්න 40ක් එනවා. 10 25න් බෙදලා 75ක් වැඩි කරන්න 30ක් එනවා. නැත්නම් මේ උඩ එකෙන් මේක අඩු කරලා ගන්න. ඔන්න දායකයේ 30යි. right මගෙන් අහන්නේ 60000ක ලාභයක් ගන්න නම් අලෙවි කරන්න ඕනේ ඒකක ගාන නේද? එහෙනම් ස්ථාවර පිරිවැය 15000ට ලාභය 60000 එකතු කරලා දායකෙන් බෙදන්න 30න් අලෙවි කරන්න ඕනේ ඒකක ගන්න 2500යි පිළිතුරු අංකය 5. ප්‍රශ්න අංකය 82 යන්ත්‍රයකට ඉන්වෙස්ට්මන්ට් එකක් දීලා යන්ත්‍රයේ ආරම්භක ආයෝජනය අහනවා පිළිගෙවුම් කාලය අහනවා. right ප්‍රොජෙක්ට් එකේ කාලය අවුරුදු 5යි නේද? අවුරුදු 5යි. right බින්දු අවුරුද්දේ අපි කීයක් ඉන්වෙස්ට් කරනවද? යන්ත්‍රයේ ගැනුම් මිලට 400ක් ඉන්වෙස්ට් කරනවා. සවි කරන්න 50ක් ඉන්වෙස්ට් කරනවා. පැරණි යන්ත්‍රයේ පිරිවැය වැඩක් නැහැ. පැරණි යන්ත්‍රයේ විකුණන්න පුළුවන් මිල අපිට ඉන්වෙස්ට්මන්ට් එකෙන් අඩු කරගන්න පුළුවන් 100ක්. ආරම්භක කාරක ප්‍රාග්ධනය 70ක් දානවා. ඒකත් අපිට ඉන්වෙස්ට්මන්ට් එකේ කොටසක් වශයෙන් ගන්න වෙනවා. 420ක ආරම්භක ආයෝජනයක්. පළවෙනි එකට උත්තරය ආරම්භක ආයෝජනය කීයද? 420යි. මේ 420 කවර් කරගන්න කොච්චර කාලයක් යනවද? පළවෙනි අවුරුද්දේ 160ක් කවර් වෙනවා. දෙවන අවුරුද්දේ 120ක් කවර් වෙනවා. මුදල් ප්‍රවාහයෙන් දීලා තියෙනනේ. තුන්වෙනි අවුරුද්දේ 100ක් කවර් වෙනවා. අවුරුදු 3න් අපිට 380ක් කවර් වෙනවා. 380ක් කවර් වෙන්න වසර 3යි. තව කීයක්ද ඕන? තව 40යි.
ඒ 40 කවර් කරමු ඊළඟ අවුරුද්දේ 80න් 40 80න් බෙදුවා 12න් වැඩි කළා මාස 6යි. එහෙනම් පිළිගෙවුම් කාලය වසර 3යි මාස 6යි. අංක 83 ප්‍රශ්න අංකය 83 x කියන භාණ්ඩ ඒකක 10000ක් නිපදවනකොට ඒකකයක ලාභය 100යිලු. දායක විකුණුම් අනුපාතය 120ලු. මුළු ස්ථාවර පිරිවැය 55000 නම් ඒකකයේ විකුණුම් මිල නේද අහන්නේ. අපිට පුළුවන් නේද ලාභයයි ස්ථාවර පිරිවැය හොයලා එකතු කරලා ගන්න පුළුවන් නේද? මේව ගන්න පුළුවන් නේද? ලාභය සමානයි 100යි. ඊට පස්සේ ස්ථාවර පිරිවැය ඒකකයක හොයාගන්න. බිඳුනක් ඇති කරලා මම ලියනවා 5000 ඒකකීයෙන් බෙදනවා 10න් බෙදනවා 500යි. මේ දෙක එකතු වුණාම කියන නම් මොකද්ද? දායකයනේ 600යි. ඒකකයක දායකය 600යි. ඊට පස්සේ දායක විකුණුම් අනුපාතය දීලානේ තියෙන්නේ. එහෙනම් ලේසියනේ. එහෙනම් විකුණුම් ඍණ විචල්්‍ය පිරිවැය සමානයි දායකය. දායකය 600යි. මොකක්ද අනුපාතය? විකුණුම් දායක විකුණුම් අනුපාතය 120යි. මෙතනින් 100 නම් මෙතනින් 20යි. මෙතන 100 නම් මෙතන 20යි. ආපස්සට යන්න. 600 20න් බෙදලා 100න් වැඩි කරන්න. 600 20න් බෙදලා 100න් වැඩි කරන්න. 20න් බෙදුව 100න් වැඩි කළා 3000යි විකුණුම් මිල. පිළිතුරු අංක 1. අසූ 4 පහත වෙනස් වීම සමච්ඡේද ලක්ෂයට හා ආරක්ෂක ආන්තිරය කෙසේ බලපාන්නේද? ඒකකයක විකුණුම් මිල වැඩි වුණොත් right මේකත් අමාරු නම් ඔයාට ලේසිම වැඩේ තමයි අර මං කිය විදිහට සමච්ඡේද ලක්ෂය හොයන ගාණක් හදාගන්න. ඒ ගාණටම ආරක්ෂක ආන්තිකය හදාගන්න. මෙතනට තියෙන ඉලක්කම් වෙනස් කරලා මේ කියන විදිහට ඉලක්කම් වෙනස් කරලා බලන්න. ඒක තමයි ලේසිම ක්‍රමය. ඒකකයක විකුණුම් මිල වැඩි වුණොත් සමච්ඡේද ලක්ෂය අඩු වෙනවා. නමුත් ආරක්ෂක ආන්තිකය වැඩි වෙනවා. විකුණන ඒකක ගණන වැඩි වුණොත් ඒකක ගණන වැඩිවීම ඒකක ගණන වැඩි වුණාට සමච්ඡේද ලක්ෂයට බලපෑමක් නැහැ. හැබැයි ආරක්ෂක ආන්තිකය වැඩි වෙනවා. විචල්්‍ය පිරිවැය අඩු වුණොත් සමච්ඡේද ලක්ෂය අඩු වෙනවා. මොකද දායකය වැඩි වෙනවනේ. එතකොට දායක වැඩි වෙන කියන්නේ ඉරෙන් යටට යන ගාන වැඩි වෙන කියන්නේ අඩුවේ. හරිද? එතකොට දායකය ඒ විචල්්‍ය පිරිවැය අඩු වුණොත් ආරක්ෂක ආන්තිකය වැඩි වෙනවා. එතන ස්ථාවර පිරිවැය දෙගුණ වුණොත් ස්ථාවර පිරිවැය කියන්නේ ඉරෙන් උඩට යන ගාන වැඩි වුණොත් සමච්ඡේද ලක්ෂය වැඩි වෙනවා. සමච්ඡේද ලක්ෂය වැඩි වෙනවා කියන්නේ දායකය මේ ආරක්ෂක ආන්තිකය අඩු වෙනවා. මම උත්තර ටික ආයි පිළිවෙලට කියන්නද? අඩුවේ වැඩිවේ පළවෙනි එකට, දෙවෙනි එක වෙනස් නොවේ වැඩිවේ, තුන්වෙනි එක අඩුවේ වැඩිවේ, හතරවෙනි එක වැඩිවේ අඩුවේ. පහත දැක්ක ඇති අක්ෂර නම් කරන්න. පහත දී ඇති අක්ෂර නම් කරන්න. A වලින් සමච්ඡේද ලක්ෂය ගත හැකි ඒකක වලින්. B වලින් ස්ථාවර ලාභ පරිමා වක්‍රයක් නෙමේ නේද? ලාභ රේඛාවනේ තියෙන්නේ. ස්ථාවර පිරිවැය ගත හැකි. C වල යුනිට් ගාණක් නේද පෙන්නලා තියෙන්නේ. ඒතර ආරක්ෂක ආන්තික අපේක්ෂිත විකුණුම ගත හැකිනේ. අපේක්ෂිත විකුණුම ගත හැකි. ඊළඟ D වලින් D පැත්ත අලාභ පැත්තනේ අලාභ. ප්‍රශ්න අංක 86. තොරතුරු ටිකක් දීලා අපෙන් ඉල්ලනවා මොකද්ද? වෙළඳ ලැබිය යුතු වලින් ලැබිච්ච මුදලයි වෙළඳ ලැබිය යුතු දේ පිරිවැටුම් අනුපාතයයි. ණයගැතියන්ගේ ලද මුදල හොයාගනිමුද? ණයගැති පාලන ගිණුමක් ඇඳලා බලමුද?
මෙන්න ණය ගැති පාලන ගිණුම. දෙදස් 19 20 වසරේ ලැබිය යුතු දේ වැඩිවීම 20ක් දීලා තියෙනනේ. වැඩිවීම 20ක් කියන්නේ මෙතන මුල බිඳුවයි අග වෙනකොට 20ක් වැඩි වෙලා. නැත්තම් මුල 100යි අග වෙනකොට 120යි. මුල බිඳුවම දාන ඉඳ සමහරව ගැටලුත් දන්නේ නැහැ. මම එකක් දාලා පෙන්නන්න. මුල 100යි. අග වෙනකොට එතකොට 20කින් වැඩි වෙන්න ඕනේ. 120යි. කැමති ලක්කමක් දාගන්න. හැබැයි 20කින් වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ නෑ මුල ගාන දීලා තියනවා නේද? මුල ගාන 100යි. මුල ගාන 100යි. එතකොට එහෙනම් අනිවාර්යයෙන්ම 120 වෙන්න ඕන. මුල ගාන දුන්නේ නැත්තම් මුල ගාන බිඳුවයි අග ගාන 20යි. එහෙම ගන්නත් පුළුවන්. මුල ගාන දීලා තියෙනවා. වෙළඳ ලැබිය යුතු දේ දින 18කට වතාවක් මුදල් ලැබෙනවලු. සමාගම වැඩ කරන දින ගණන 360ලු. එහෙනම් එතනින් අපිට ගත හැකිද? ඔව් එතනින් ගත හැකි ණයට විකුණුම් ටික. එහෙනම් මෙන්න ණය එකතු කිරීමේ කාලය සමානයි සාමාන්‍ය ණය ගැතියෝ බෙදන්න ණයට විකුණුම් වැඩි කරන්න දින 360න් ගාන දීලා දින 360යි. සාමාන්‍ය ණය ගැතියෝ ගත හැකිනේ මුල ණය ගැතියෝ අග ණය ගැතියෝ දන්නවනේ. ඒක තමයි මේ මුල ණය ගැතියන්ගේ ගාන දීලා තියෙන්නේ නැත්තම් හොයන්න බැරි වෙන නිසා. එහෙනම් මුල ණය ගැතියෝ අග ණය ගැතියෝ දන්නවනේ. එහෙනම් 100යි 120යි දන්නවනේ. එකතු කරලා දෙකට බෙදන්න. ඒතර 110යි. එහෙනම් සාමාන්‍ය ණය ගැතියෝ 110යි. ණය එකතු කිරීමේ කාලය දින 18යි. ණයට විකුණුම් x වැඩි කිරීම 360. අවක සුළු කරලා ගන්න x හොයන්න. ණයට විකුණුම් 2200යි. ණයට විකුණුම් 2200යි. එහෙනම් මෙතනට දාලා ණය ගැතියන්ගෙන් ලද මුදල් හොයන්න. ණයට විකුණුම් 2200 දාලා බැලන්ස් කරන්න. 2300යි 2300යි මුදල් ලැබිලා තියෙනවා. දුන් වට්ටම් බොල් ණය ආදී නැහැනේ. 2180ක් සල්ලි ලැබිලා ණය ගැතියන්. ඊළඟ දෙක වෙළඳ ලැබිය යුතු දේ පිරිවැටුම් අනුපාතය. ණයගැති පිරිවැටුම් අනුපාතය. ණයගැති පිරිවැටුම් අනුපාතය හොයන්නේ කොහමද? ණයට විකුණුම් බෙදන්න සාමාන්‍ය ණයගැතියන්ගෙන්. ණයට විකුණුම් බෙදන්න සාමාන්‍ය ණයගැතියෝ. දැන් අපිට ණයට විකුණුම් 2200ක් හම්බුණා. සාමාන්‍ය ණයගැතියෝ 110ක් හම්බුණා. ණයගැති පිරිවැටුම් වාර 20යි. සූත්‍රය හරිද? ණයට විකුණුම් බෙදන්න සාමාන්‍ය ණයගැතියන්ගෙන්. ඇද්ද ඒකකයක විචල්්‍ය පිරිවෑ 50යි. මුළු ස්ථාවර පිරිවෑ ලක්ෂ 5යි. ඒ වගේ ගොඩක් හැදුවා අපි. ලක්ෂ 5යි 50යි ලක්ෂ 5යි. 88 සමාගම කිසිම සාමාන්‍ය කොටස් හිමියන්ට අතුරු ලාභාංශයක් ගෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන බලපෑම අනුව ණය අනුපාතය. රයිට්. ණය අනුපාතය ඉස්සලම අපි ලාභාංශ ගෙවනකොට මුදල් අඩු වෙලා රඳවාගත් ඉපෙමුත් අඩු වෙනව නේද? ඒතර ණය අනුපාතය කියන්නේ මොකද්ද? ඉරෙන් උඩට දානෝ දිගු කාලීන ණය. ඉරෙන් යටට දානවා හිමිකමයි දිගු කාලීන වගකීමුයි. දිගු කාලීන ණයයි. ඔමනේ මුළු ණයනේ දිගු කාලීන ණය බෙදනවා හිමිකම සහ දිගු කාලීන ණය ජංගම නොවන වගකීම් වල එකතු වෙයි. හරිද? එතකොට ලාභාංශ ගෙව්වහම ඉරෙන් යට ගාන මොකද වෙන්නේ? අඩු වෙනවනේ හිමිකම. ඉරෙන් යට ගාන අඩු වෙනවා කියන්නේ උඩ ගාන වෙනස් වෙන්නේ නැතුව ඉරෙන් යට ගාන අඩු වෙනවා කියන්නේ ලැබෙන උත්තරේ වැඩි වෙනවා. එහෙනම් ණය අනුපාතය වැඩි වෙයි. කොටසක ලාභාංශය ලාභාංශ ගෙවනකොට ඉරෙන් කොටසක ලාභාංශය යන්නේ කොහමද? මුළු ලාභාංශ බෙදනවා කොටස් ගානින්නේ. මුළු ලාභාංශයම බෙදනවා කොටස් සංඛ්‍යාවෙන්. කොටස් ගණනින්. එතන ලාභාංශය වැඩිපුර ගෙවනකොට මොකද වෙන්නේ? ඉරෙන් උඩට යන ගාන වැඩි වෙනවා කියන්නේ ලැබෙන උත්තරයත් වැඩි වෙනවා. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. අපි හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය යන්නේ කොහමද? බදු පශුද්ධ ලාභේ උඩට දානවා. කාලච්ඡේදයේ ශුද්ධ ලාභේ උඩට දානවා. හිමිකමෙන් බෙදනවා.
ඒතර ලාභාංශ කිව්වම හිමිකම අඩු වෙනවා. කාලච්ඡේදයේ සුද්ධ ලාභයට බලපෑමක් නැහැ. ඉරෙන් යටට යන ගාන අඩු වෙනවා කියන ලැබෙන උත්තරය වැඩි වෙනවා. ශනික අනුපාතය. ශනික අනුපාතයේදී මුදල් වත්කම අඩු වෙනවනේ. එහෙනම් ද්‍රවශීල වත්කම් අඩු වෙනවා. ඉරෙන් උඩට යන ගාන ශනික අනුපාතය යන්නේ කොහමද? ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම්නේ. ඒතර ඉරෙන් උඩට යන ගාන අඩු වෙනවා. මොකද ලාභාංශ ගෙවුවාම මුදල් අඩු වෙන නිසා. ඒතර ඉරෙන් උඩට යන ගාන අඩු වෙනවා කියන්නේ ලැබෙන පිළිතුර අඩු අගයක්. අඩු වේ. ප්‍රශ්න අංකය 89. ඉනුත් අපෙන් ඉල්ලනවා මුළු පිරිවැය කීයද කියලා. ඒකක 6000ක් නිෂ්පාදනය වෙන මුළු පිරිවැය. දැනට තියෙන පිරිවැය අපි වෙන් කරගනිමුද? ඒකක 4000 දී මුළු පිරිවැය කීයද? මුළු පිරිවැය 5 ගානේ 4000ට 20000යි. දැනට තියෙන ස්ථාවර පිරිවැය අයින් කරමු. ෆික්ස් කොස්ට් එක 8000යි. මුළු පිරිවැයෙන් 8000ක් ගියාම එන්නේ වේරියබල් කොස්ට් එක නේද? විචල්්‍ය පිරිවැය. දැන් පුළුවන් නේද ඒකක විචල්්‍ය පිරිවැය හොයාගන්න. 12000 ඒකක 4000න් බෙදුවා නම් හරිනේ රුපියල් 3යි. right. ඊට පස්සේ යා කියනවා මෙන්න මෙහෙම. ඒකක 5000 ඉක්මන විට ස්ථාවර පිරිවැය දෙගුණ වෙනවලු. එහෙනම් ඒකක 4000 වෙනකන් ස්ථාවර පිරිවැය තිබුණේ කීයද? 8000යි. ඒකක 5000 ඉක්මනකොට FC ඩබල් වෙනවලු. 8000 දෙකක් වෙනවා. 16000ක් වෙනවා. විචල්්‍ය පිරිවැයට මොකද වෙන්නේ? 5000 ඉක්මනකොට 120කින් අඩු වෙනවලු විචල්්‍ය පිරිවැය. එහෙනම් වේරියබල් කොස්ට් එක දැන්ට රුපියල් 3යි 120කින් අඩු වෙනවා. කියන්නේ 180යි ඉතුරු වෙන්නේ නේ. 120ක් අඩු වෙනවා කියන්නේ 180යි ඉතුරු වෙන්නේ. නැත්නම් 120ක් පැත්තක අඩු කරලා ගන්න. ඒතර එන්නේ 2.40යි. 2.40යි. දැන් අපෙන් අහන්නේ 6000ක නිෂ්පාදනය කරන 6000 කියන්නේ මේ කොටසේ ඉන්න කට්ටිය නේද? 5000ට වඩා වැඩි කොටසේ ඉන්න කට්ටිය නේද? 1000ක පිරිවැය හොයනවා මං. 6000ක පිරිවැය කොහමද හොයන්නේ? එතන FC 16000ක් වෙලා එතන වේරියබල් කොස්ට් එක 6000 වැඩි කිරීම 2.40 ගානේ හදා ගන්නවා. 6000 වැඩි කිරීම 2.40 14400යි. එතකොට ඔක්කොම පිරිවැය 30400යි. පිළිතුර 30400. 90. දායක විකුණුම් අනුපාතයේ ස්ථාවර පොදු කාර්යයේ ශුද්ධ ලාභය. ආරක්ෂක ආන්තිකය පුළුවන් ලේසියිනේ. ආරක්ෂක ආන්තිකය ගත හැකිද? ශුද්ධ ලාභය දායක විකුණුම් අනුපාතයෙන් බෙදුවා නම් හරිය නේද? ශුද්ධ ලාභය 40000යි. දායක විකුණුම් අනුපාතයේ 0.4යි. ආරක්ෂක ආන්තිකය රුපියල් ලක්ෂයයි. ශුද්ධ ලාභය බෙදන්න ආරක්ෂක මේ දායක විකුණුම් අනුපාතයෙන්. ලාභ සමච්ඡේද ලක්ෂය එකත් හොයතේ නේද? ස්ථාවර පිරිවැය බෙදන්න ලක්ෂ 2 බෙදන්න දායක විකුණුම් අනුපාතය 0.4න් ලක්ෂ 5යි. රුපියල් වලින් ලක්ෂ 5යි. ලක්ෂයයි ලක්ෂ 5යි. අංකය 91. නිෂ්පාදන ව්‍යාපාරික සමච්ඡේද ලක්ෂයට අදාළ පහත කුමන ප්‍රකාශන නිවැරදි වේද? එක වැරදීනේ. ඒක විකුණුම් මිල ඒක ස්ථාවර පිරිවැයට සමාන වෙන්නේ නැහැ නේද? දෙකත් වැරදීනේ. මුළු ස්ථාවර පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය සමාන වෙන්නේ නැහනේ. තුනත් වැරදීනේ. මුළු දායකයේ මුළු විචල්්‍ය පිරිවැයට සමාන වෙන්නේ නැහනේ. හතරත් වැරදි. ඒකක විචල්්‍ය පිරිවැය ඒකක දායකයට සමාන වෙන්නෙත් නැහනේ. පහ හරිනේ. ඒකක දායකයේ ඒකක ස්ථාවර පිරිවැයට සමාන බ්‍රේක් ඉවන් පොයින්ට් එකේදී නේද? එහෙනම් පහ.
92 නිෂ්පාදන සමාගම රුපියල් ඒකක 5000ක් නිපදවන විට පිළිවෙලින් ඒකකයක මුළු පිරිවැය හා ඒකක ලාභය 600යිලු 150යිලු දායක විකුණුම් අනුපාතිකයේ 40%ලු. ඔයාගෙන් අහනවා ඒකකයක දායකය කීයද? හොයාගත හැයි නේද? විකුණුම් ඍණ විචල්්‍ය පිරිවැය දායකේ එනවා. අනුපාතය දන්නෝනේ. දායක විකුණුම් අනුපාතය මෙතන 100 නම් මෙතන 40යි කියලා අපි දන්නවා. ඒ කියන්නේ මෙතන 60යි කියන එකනේ. හරි. අපිට විකුණුම් හොයාගත හැයි නේද? ඒකකයක ලාභයක් තියෙනවා ඒකකයක මුළු පිරිවැයක් තියෙනවා. එහෙනම් විකුණුම් හොයාගත හැයිනේ මෙතන. ඒකකයක විකුණුම් හොයාගන්න පුළුවන් විකුණුම් මිල හොයාගන්න පුළුවන් නේද? 600 ධන 150 750යිනේ. 750නේ. දැන් අනුපාතය දිගේ එන්න. 100න් බෙදුවා 60ක් බැලුවා මෙතනට 450යි. 100න් බෙදුවා 40ක් බැලුවා මෙතනට 300යි. පළවෙනි කොටසේ උත්තරේ ඒකක දායකයේ රුපියල් 300යි. සමච්ඡේද ලක්ෂය ඉල්ලනවා ඒකක වලින්. එන FC හොයාගන්න ඕනේ නේද? මුළු පිරිවැය හොයන්න පුළුවන් නේ. ඒකක 5000ක් අරගෙන 600 ගානේ ලක්ෂ 30යි. මේකින් විචල්්‍ය පිරිවැය අයින් කරන්න 5000කට දැන් අපේ විචල්්‍යය කියලා හම්බුණා කීයක්ද? 450ක්. එහෙනම් 2,20,000යි නෑ 22,00,000යි අඩු කළාට පස්සේ ලැබෙනවා ස්ථාවර පිරිවැය FC 7,00,000 මෙතන 22,50,000යි 7,50,000යි. දැන් බ්‍රේක් ඉවන් පොයින්ට් එක හොයමු. බ්‍රේක් ඉවන් පොයින්ට් එක 7,50,000 බෙදන්න ඒකකයක දායකයේ 300න් 2,500යි ඒකක. ප්‍රශ්න අංක 93. පහත සිදුවීම නිසා ව්‍යාපෘතියක අදාළ ශුද්ධ වර්තමානගේ අඩුවේ වැඩිවේ වෙනස් නොවේ. වට්ටම් සාධකයේ වැඩි වෙන්න ශුද්ධ වර්තමානගේ වැඩි වෙනවනේ. 100ට වට්ටම් 100ට ප්‍රතිශතය නෙමෙයි මේ කියන්නේ. ප්‍රතිශතය වැඩි වෙන්න ඕකේ අනිත් පැත්ත යන්නේ. වට්ටම් සාධකයේ වැඩි වෙන්න ශුද්ධ වර්තමානගේ වැඩි වෙනවා. මූලික ආයෝජනය අඩු වෙනකොට ඍණ උත්තරය අඩු වෙනවා කියන්නේ ධන පැත්ත වැඩි වෙනවා කියන එක නේ වැඩි වේ. වාර්ෂික මුදල් ගලා ඒම් අඩු වෙනකොට වාර්ෂිකව ලැබෙන මුදල් ගලා ඒම් අඩු වෙනවා කියන්නේ ශුද්ධ වර්තමානගේ අඩු වෙනවා. බැංකු ණය වාරික ගෙවීම ව්‍යාපෘතියට බලපාන්නේ නැහැ. වෙනසක් නොවේ. වෙනස් වෙන්නේ නැහැ. බැංකු ණය ගැනීම, බැංකු ණය පොලේ, බැංකු ණය වාරික ගෙවීම ආදිය ව්‍යාපෘතියකට ගන්න නැහැ. ඒක ව්‍යාපෘතියේ නොසලකා හරින සාධකයන්. 94 95 අපෙන් අහන්නේ මොකද්ද? කාරක ප්‍රාග්ධනය වෙනස් වීමට පෙර මෙහෙයුම් ලාභයයි මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහයයි. right. එනවා ඔකට මුදල් ප්‍රවාහයක් නිකන් කටු සටහනක් හදලා බලමු. බදු පෙරලාභය 8500යි. මේකට ගලපන්න. පොලී ආදායම එකතු වෙච්ච එක අයින් කරන්න. C අයින් කරන්න. පොලී වියදම අඩු වෙච්ච එක එකතු කරන්න. 80 right. මෙතනට වෙනකන් සුළු කරාම එන්නේ කාරක ප්‍රාග්ධනයේ වෙනස් වීමට පෙර මෙහෙයුම් ලාභය. ඒක අහනවද අපෙන්? ඔව්. මේ ඉන්නේ පළවෙනි එකට උත්තරය 94ට උත්තරය කාරක ප්‍රාග්ධනයේ වෙනස් වීමට පෙර මෙහෙයුම් ලාභය 8480යි. ඊළඟ කාරක ප්‍රාග්ධන වෙනස් වීම. තොග මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. තොග අඩුවීම මුදල් ප්‍රවාහය වැඩිවීමකි. වෙළඳ ලැබිය යුතු අඩු වෙලා. වෙළඳ ලැබිය යුතු අඩුවීම මුදල් ප්‍රවාහය අඩුවීම වැඩිවීමක අනිත් පැත්තේ ප්‍රතිලෝම. එච්චරයි කාරක ප්‍රාග්ධන වෙනස් වීම තියෙන්නේ. ඊට පස්සේ දැන් මේකෙන් අඩු කරන්න ඕන බදු ගෙවීම.
පොලී ගෙවීම. පොලී නම් උපචිත නැහැ. එහෙනම් අර ගානම අඩු කරන්න. පොලී වියදම 80ම අඩු කරන්න. පොලී උපචිත නැහැනේ. 80ම අඩු කරන්න. බදු ගෙවීම උපචිත ඉන්නවනේ. එහෙනම් ආදායම් බදු ගිණුමක් ඇඳලා උපචිත ගලපලා ගන්න. ආදායම් බදු ගිණුමක් ඇඳලා උපචිත ගලපලා ගන්න. මුල 140යි අග 100යි ලාභ ගිණුමින් ගන්න වියදම 160ක් බැරට. ඊට පස්සේ ගිණුම බැලන්ස් කරාම 300යි බදු ගෙවලා තියෙන්නේ 200යි. මුදල් ප්‍රවාහයට ගන්න 200ක අඩු කිරීම. right. මේකට මේ දෙක මේකත් ධන මේකත් ඍණ මේකත් ධන මේකත් ඍණ නේ ගාන්ට මේකට මේක කැපිලා ගිහලා අර උත්තරෙමයි එන්නේ 8480යි. නේද? මේ දෙකත් එකතු වෙලා තියෙන්නේ 280යි. මේ දෙක අඩු වෙලා තියෙන්නේ 280. එහෙනම් 95ට උත්තරයත් මේකමයි. හැබැයි හදලා නැතුව ගන්න බෑ. 8440. ප්‍රශ්නාංකය 95 පහු 95 ව්‍යාපෘතියකට අදාළ තොරතුරු ටිකක් දීලා තියෙනවා. right. අපෙන් පිළිගෙවුම් කාලයක් ඉල්ලනවා. තව ප්‍රශ්නයක් ඉල්ලනවා. right. එහෙනම් අපි මේක ඉස්සලම මේ ප්‍රොජෙක්ට් එකේ යන විදිය බලමු. බිංදුව අවුරුද්ද 1 2 3 4 මේ කාලය තුල මුදල් ගලා යාම් දීලා එහෙනම් මට ගතයි නේද සුද්ධ මුදල් ප්‍රවාහය. පළවන අවුරුද්දේ 1100ක් ඍණ. දෙවන අවුරුද්දේ 500ක් ධන එක අවුරුද්දේ. ඊළඟ අවුරුද්දේ 300ක් ධන. ඊළඟ අවුරුද්දේ 200ක් ධන. ඊළඟ අවුරුද්දේ 200ක් ධන. සුන්බුන්නගේ 200ක් හා දෙවන වසර ආරම්භයේ යෙදිය යුතු 250ක අමතර අලුත් වැඩියා වියදම් මුදල් ප්‍රවාහයට ගලපලා නැල්ලු. එහෙනම් ගලපමු දැන්. right. සුන්බුන්නගේ 200 අන්තිම අවුරුද්දේ අපිට 250 ලැබෙනවා දාන. සුන්බුන්නගේ 200යි දාන. අන්තිම දෙවන අවුරුද්ද ආරම්භයේදී දෙවන අවුරුද්ද ආරම්භය කියන්නේ පළමුව අවුරුද්දට ගලපන්න. දරන්න ඕන කාරක අමතර ප්‍රාග්ධන අලුත් වැඩියාවක් 250ක. එහෙනම් මේ අවුරුද්දේ මුදල් ප්‍රවාහය පිටතට ගලා යාමක් වෙනවා අලුත් වැඩියා වියදම නිසා ඍණ. එච්චරයි. දැන් සුද්ධ ප්‍රතිඵලය. මෙතන 1100 ඍණ, මෙතන 250යි, මෙතන 300යි, මෙතන 200යි, මෙතන 400යි. වට්ටම් සාධකයෙන් වැඩි කරමු. වට්ටම් සාධකය 1යි, 0.9යි, 0.8යි, 0.7යි, 0.6යි. මෙන්න අපිට ලැබෙනවා වර්තමාන අගය % වැලියු එක එනවා 1100 ඍණ. මේක වැඩි කරාම එනවා 225. මෙතන 240, මෙතන 140, මෙතන 240. right. දැන් මගෙන් අහන්නේ මොකද්ද? පිළිගෙවුම් කාලය. මේ 1100 මෙතනින් බලන්න පිළිගෙවුම් කාලය. මෙහෙන් ගන්න නැහැ % බැලේ හුවට පස්සේ ගන්න නැහැ. මෙතනින් ගන්න පිළිගෙවුම් කාලය කවර් කරන කොච්චර කාලයක් යනවද? 1100 250යි 300යි 200යි. right. 1100 කවර් කරන්න අපිට කොච්චර කාලයක් යනවද? මෙන්න 1100 250යි කවුරුද්දයි 300යි තව අවුරුද්දයි 200යි තවත් අවුරුද්දයි. ඊට පස්සේ මෙතන එකතුව කීයද එතකොට? 750යි. 750යි. right. මේ ටිකේ කවර් කරන්න බලන්න අපිට 750යි. ඊට පස්සේ 1100න් 750ක් ගියාම තව කීයක් මදි වෙනවද? තව මදි වෙනවා 350ක්. හරි 1100 යන 350. ඒ 350 කවර් කරන්න පුළුවන් ඊළඟ පීරියඩ් එකේ 400ක් තියෙනවනේ. 400 වැඩි කිරීම 12. එහෙනම් මෙතන මේ ටික කවර් කරන්න වසර 3යි. ඊළඟ මේ 350 කවරන්න කරන්න 400න් 350 කවර් කරන්න මාස කීයක් යනවද? මාස 10.5ක් යනවා.
පිළිගෙවුම් කාලය වසර 3යි මාස 10මාරයි. වසර 3යි මාස 10මාරක් යනවා. 10.5ක් යනවා. යා යන්න. සුද්ධ වර්තමානාගය ධනද ඍණද කියලා අහනවා. සුද්ධ වර්තමානාගය ධනද ඍණද යෝග්‍යද නැද්ද කියලා අහනවා. right. සුද්ධ වර්තමානාගය කියන්නේ මේ ටික නේද? එහෙනම් අපිට මෙන්න NPV හොයනවා. මෙතනින් එනවා ඍණ 1100යි. මේ ටික සුළු කරලා බලන්න ඉන්නේ ධන මේ ටික සුළු කරාම එනවා ධන 845. එහෙනම් ධන 845යි. සුද්ධ වර්තමානාගයේ ඍණ වෙනවා 255ක්. යෝග්‍ය නැත. ඍණාගයක් NPV ක්‍රමයේදී යෝග්‍ය නැත. යෝග්‍ය නැත. 97 පහත දී ඇති අයිටම් ව්‍යාපෘති ඇගීමට අදාළ වේ. හරි. මොකක්ද අනියත අයිටම් අතර මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේදී සැලකිලිට ගත යුතු දෑ වන්නේ. C හැර අනිත් ඔක්කොම ගන්න. බෙලද වට්ටම් අපි අඩු කරලානේ ගන්නෙ. පැරණි යන්ත්‍රයේ විකුණුම් වියදමත් අපි අඩු කරලානේ ගන්නෙ. වාර්ෂික මුදල් ගලායෙන් වැඩි වුණොත් එකක් ගන්නවනේ. උත්තරය 2. 98 99 100 තුනටම මේ කොටස යොදා ගන්නලු. right. මුළු ණයට විකුණුම් මිල්ලනව නේද? ණයට විකුණුම් හොයාගන්නේ කොහොමද? දල්ලාභ අනුපාතයක් තියෙනවානේ. right. ණය එකතු කිරීමේ කාලයක් තියෙනවා. ණය එකතු කිරීමේ කාලයෙන් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න ණය එකතු කිරීමේ කාලය. ණය එකතු කිරීමේ කාලය. මේකෙන් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මේක හොයන හැටි මතකද? සාමාන්‍ය ණය ගැතියෝ බෙදන්න ණයට විකුණුම් වලින් වැඩි කරන්න මාස වලින් නේද හොයලා තියෙන්නේ 12න්. උත්තර හොයලා තියෙන්නේ මාස 2යි කියලානේ. එහෙනම් මාස 12න් වැඩි කරන්න. එහෙනම් 2 සමානයි සාමාන්‍ය ණය ගැතියෝ ගානේ ඉන්නවද? පුළුවන් නේ. මුල ණය ගැතියෝ අග ණය ගැතියෝ එකතු කරලා දෙකට බෙදන්න. 150යි 180යි එකතු කරලා දෙකට බෙදන්න. හරිද? 115යි. හරිනේ? මුල 150යි 80යි එකතු කළා දෙකට බෙදුවා 115යි. ණයට විකුණුම් x කියලා දාලා වැඩි කිරීම 12 x හොයාගන්න. 690යි. 690යි. දැන් දලලාභ අනුපාතය තියෙනවනේ. ණයට විකුණුම් 690යි. පළවෙනි එකට 98ට උත්තරය 690යි. 99 දලලාභ අනුපාතය තියෙනවනේ. එහෙනම් අපිට පුළුවන් නේද සුද්ධ ලාභය හොයාගන්න. එහෙනම් මෙන්න 99ට උත්තරය. ඉස්සෙල්ලම දලලාභය හොයාගන්න. දලලාභය 690 වැඩි කිරීම විකුණුම් වලින් 100ට විකුණුම් වලින් 100ට 20ක් දලලාභයට ගන්න. විකුණුම් වලින් 120ක් කියන්නේ 138යි. අපෙන් දලලාභය නෙමෙයි යන්නේ සුද්ධ ලාභයනේ. සුද්ධ ලාභයට වියදම් ටික අඩු කරන්න. මෙහෙයුම් වියදම් කියලා තියෙන්නේ. මෙහෙයුම් වියදම් 60ක් අයින් කරන්න. එතන 78යි සුද්ධ ලාභය. උඩ එකට පිළිතුරු අංකය 5. දෙවෙනි එකට 99ට පිළිතුරු අංකය 1. 100. අන්තිම ප්‍රශ්නය. පහත අනුපාත ගණනය කරන්න. හැබැයි අනුපාත ගණනය කරන ඉයර් එක දාලා නැහැ. ඉයර් දෙකක් තියෙනව නේද? අපි ඊට හොයන්න වෙන්නේ කොහොමද 19 20ට තමයි ගන්න වෙන්නේ. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය. මෙන්න හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය සමානයි සුද්ධ ලාභය බෙදීම හිමිකම වැඩි කිරීම 100 ගන්න. සුද්ධ ලාභය හෙව්ව 78යි. හිමිකම ගන්න. හිමිකම ගන්නකොට 19 20 අවුරුද්දට යන්න. අන්තිම අවුරුද්දට අපේ අවුරුද්දට හිමිකම 600යි. වැඩි කිරීම 100. 113යි. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 113යි එක කොටසක්. 2. තොග පිරිවැටුම් අනුපාතය.
තොග පිරිවැටුම් අනුපාතය. විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. විකුණුම් පිරිවැය බෙදන්න සාමාන්‍ය තොගෙන්. විකුණුම් පිරිවැය බෙදන්න සාමාන්‍ය තොගෙන්. විකුණුම් පිරිවැය ගත හැකිනේ ලාභ අනුපාතය තියෙනවනේ. අර 600න් 100ට 20ක් දල ලාභයට ගියානේ. එහෙනම් 690න් 100ට 80ක් විකුණුම් පිරිවැයට ගන්න. මෙතන විකුණුම් පිරිවැයට එන උත්තරය 552යි. කොහොමද ගත්තේ? 690න් 100ට 80ක්. 120ක් දල ලාභයට ගියානේ. රයිට්. ඒක බෙදන්න සාමාන්‍ය තොගය. සාමාන්‍ය තොගය කියන්නේ මුල තොගය අග තොගය එකතු කරලා දෙකට බෙදන්න. මුල තොගය 60යි අග තොගය 40යි දෙක එකතු කරලා දෙකට බෙදුවාම 50යි. සාමාන්‍ය තොගය 50යි. 60යි 40යි එකතු කළා දෙකට බෙදුවා 50යි. තොග පිරිවැටුම් අනුපාතය වාර 11.04ක් වගේ උත්තරයක් එනවා. 11.04ක උත්තරයක් එනවා. 11.4ක උත්තරයක් එනවා. ඔන්න ළමයි ඔයගොල්ලන්ට අදාළව සියලු දේවල් සාකච්ඡා කළා. ස්ටඩි පැක් 7 වලත් තියෙනවා. හරිද? හරි. එහෙනම් හොඳට විභාගය කරන්න, හොඳ රිසල්ට් එකක් දාන්න, ප්‍රතිඵලයක් ලබා ගන්න. රයිට්. එහෙනම් මම සාකච්ඡාව නතර කරනවා.